අද කතා කරන්න යන්නේ ඉංජිනේරින් මැතමැටික්ස් කියන යුනිට් එක. හරි. අද කතා කරන්න යන්නේ ඉංජිනේරින් මැතමැටික්ස් කියන යුනිට් එක. ඒතකොට යුනිට් එකක් හැටියට ගත්තොත් මේ යුනිට් එක ඔයාලට හම්බෙන මේන්ම යුනිට්ස් වලින් එකක්. මේන් යුනිට්ස් වලින් එකක්. එහෙම වෙන්න හේතුව තමයි මේක ඇතුළේදී කියන්නේ මෙච්චර කාලයක් A level වෙනකන් ඔයාලා දැනගත්ත theory based maths කියලා එකක් අපි ඉගෙන ගත්තානේ. theory based maths කියන්නේ අපි අවකලනය අනුකලනය අනම්මනම් ගොඩක් කතන්දර ඉගෙන ගත්තා. හරිද? හැබැයි යුනිවර්සිටි එකට එනකොට මේ maths වල තියෙන අවශ්‍යතාවය අත්‍තරම කිව්වොත් වෙනස් වෙනවා. ඉස්සෙල්ලා මේක හරියට ඔයාලා තේරුම් ගන්න මොකද්ද මේ කියන්නේ කියලා. හරිද? මොකද්ද මේ කියන්නේ? අපි grade අපි ගත්තොත් 6 ඉඳලා A level වගේ වෙනකන් අපි ඉගෙන ගන්න pure maths ගොඩක්ම. අපි A level කාලේදී applied part එකක් ඉගෙන ගන්නවා. උනාට එච්චරම දුරකට යන එකක් නෙමෙයි. දැන් මේ අපි engineering level එකේදී මේක ටිකක් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම maths වල තියෙන applications කියන ඒවා තමයි ඉගෙන ගන්න යන්නේ. එතකොට අපි මේ part එකේ يعني engineering mathematics කියන part එක ඇතුළේදී වැඩිපුරම කතා කරන්නේ applications ගැන. හරිද? applications ගැන තමයි වැඩිපුරම කතා කරන්නේ. එහෙම කතා කරන්නත් හේතුවක් තියෙනවා. ඒක මම පස්සේ කරගෙන යන ගමන් ඔයාලට පැහැදිලි කරන්නම්. මොකක්ද ඇයි මේ ඇප්ලිකේෂන්ස් කරන්නේ තියරි නැතුව කියලා. කියන්නේ ඔයාලට දැනට පුරුදු අප්‍රෝච් එකෙන් චුට්ටක් වෙනස් වෙලා අලුත් දෙයක් තමයි වෙන්නේ. එතකොට මෙතනදී ඊළඟ වැදගත් දේ තමයි අපි මේවා ඉස්සලා තේරුම් ගන්න. හරි පාඩමට යන්න ගිහින් තේරුම් ගන්න ඕන දෙයක්. අපි A level වෙනකන් කරපු maths වල අපි ගොඩක් proofs ගැන සැලකුවා. proofs සාධනය කිරීම ගැන සැලකුවා. හැබැයි අපි මේ දැන් කතා කරන්න පටන් ගන්න මේ engineering maths ඇතුලේ proofs තියනවා නැත්තේ නෑ. proofs තියනවා නැත්තේ නෑ. හැබැයි proofs වලට වඩා මේ maths වල යෙදීම් තමයි අපි කතා කරන්නේ. අපි වැඩිපුරම කතා කරන්නේ maths වල තියෙන යෙදීම් කොටසක්. හරි. ඒක පැහැදිලි කිරීමකින් පස්සේ මම ඉස්සරහට කරගෙන යනවා. මම ටියුට් එකක් ඔයාලට දීලා ඇති. මම හිතනවා ඔයාලට ටියුට් එක හම්බෙලා ඇති කියලා. මේ වගේ ටියුට් එකක් ඔයාලට හම්බෙලා ඇති. සෙන්ටර් එකෙන් ගන්න මේ ටියුට් එක. පුළුවන් වෙලාවක ඒක ඔයාලට පුළුවන් ලේසි දිගට ගන්න මේක ප්‍රශ්නයක් නැහැ. මම ටියුට් එකේ පළවෙනි පිටුවට යනවා. මම ටියුට් එකත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. මම අද කොච්චරක් කතා කරනවද කියලා මම පටන් ගන්නවා. ඕකේ. එතකොට පටන් ගද්දී ඔයාලට ෆස්ට් පේජ් එකේ දීලා තියෙනවා. මම මේක පාර්ට්ස් 5කට තමයි ඩිස්කස් කරන්න කියලා. පළවෙනි පාර්ට් එක තමයි determinants and matrices. determinants මේ වචන ඕනනම් ලියා ගන්න. determinants and matrices. determinants කියන්නේ නිශ්චායක වලට ඔයාලගේ A level දැනුම. matrices කියන්නේ න්‍යාස වලට. පළවෙනි කොටස හැටියට ওই දෙක කතා කරනවා. දෙවෙනි කොටස හැටියට අපි logic theory කියලා කොටසක් කතා කරනවා. මේකෙදිරිය කොයි අපිට හුරු වචන තියෙනවා ගණිත ව්‍යුහණය වගේ මූලධර්මات එක්ක ගොඩනගෙන කොටසක් එනවා. ඊට පස්සේ තුන්වෙනියට කතා කරනවා මම differential equations ගැන. එතකොට differential equations ගැන පොඩ්ඩක් කිව්වොත් මේක අලුතෙන් ලංකාවේ යුනිවර්සිටි ඔයාලගෙන ෆස්ට් සෙමෙස්ටර්ස් වලට ඉන්ට්‍රොඩියුස් කරපු සබ්ජෙක්ට් එකක්. ඒ නිසා දැනට ඔයාලට උඩින් ඉඳලා තියෙන සීනියර් අයියලා හෝ අක්කලා පළවෙනි සෙමෙස්ටර් එක ඇතුලේ හෝ දෙවෙනි සෙමෙස්ටර් එක ඇතුලේ මේවා ඉගෙනගෙන නැතුව ඇති differential equations. අපිට කිව්වොත් අපිට සෙමෙස්ටර් 4 වල තමයි
මේ ඩිෆරන්ෂල් ඉක්වේෂන්ස් කියන ඒවා හරියට පිළිවෙලට ඉගෙනගන්න. දලව ඉගෙන ගත්ත අවස්ථා තියෙනවා. හැබැයි සෙමෙස්ටර් 4 වලදී තමයි සම්පූර්ණයෙන්ම හරියට ඉගෙන ගත්තේ. රේටියක් ගැඹුරු කොටසක් තියෙනවා අතන. ඊට පස්සේ හතරවෙනියට තියෙනවා integral transforms කියලා කොටසක්. integral transforms. එතකොට integral transform එකක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට ටිකක් ලොකු නිසා, ඔයාලගේ මට්ටමේදී ලොකු නිසා මම ඒක කෙලින්ම කරන්නේ නැතුව කොටස් දෙකකට කඩලා ලැප්ලාස් හරි ඕන එකක් ලැප්ලාස් ට්‍රාන්ස්ෆෝර්ම් හැටියටත් අනිත් එක ෆූරියර් ට්‍රාන්ස්ෆෝර්ම් හැටියටත් ඔයාලට පැහැදිලි කරනවා. ෆූරියර් ට්‍රාන්ස්ෆෝර්ම් හැටියටත් පැහැදිලි කරනවා. ඒතකොට ඔය විදිහට තමයි කොටස් ටික හැදෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. එතකොට ඉස්ලාම න්‍යාස සහ නිශ්චයකට ඉවර කරනවා. ඊළඟට logic theory, differential equations, integral transforms. එතකොට මෙතනින් මේව අතරින් මෙන්න මේක differential equations කියන එක differential equations කියන එක සෑහෙනම වැදගත් කෑල්ලක්. අලුත් කෑල්ලක්. ටිකක් අමාරු කොටසක්. එන ඔයාලට A level වලදී ඉගෙන ගත්තා ටිකක් ලොකු සංකල්ප ටිකක් ඉගෙන ගන්න වෙන තැනක්. determinants මේක නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. දැනටත් ඔයාලා යම් කිසි මට්ටමකින් දන්න නිසා මම හිතනවා මේක ලොකු වවුලක් නැති වෙයි කියලා. ලොකු වවුලක් නැහැ. මේක ටිකක් නෙමෙයි සෑහෙනම අලුත් කතාවක්. සෑහෙන අලුත් එකක්. හම්බෙලාවත් නැති එකක්. මේක දැනට දන්න එකක්. දන්න එකක් වුණාට ටිකක් අමාරුයි. මෙතනදී අපි ඇත්තටම මේ කොටසේදී නම් ඇත්තටම තියරිය ඉගෙන ගන්නවා විතරයි. තියරිය විතරක් කළා අපි ඇප්ලිකේෂන් එකක් දෙකක් කරමු. ගැඹුරටම යවෙන්නේ නැහැ. කියන්නේ ඔයාලට මේවා මේ ටික ඕන වෙනවා ලැප්ලාස් සහ ෆූරියර් කියන දෙක ඕන වෙන්න ඔයාලා ඉස්සරහට කම්පියුටර් සයන්ස් හරි ට්‍රොනික් හරි ඉලෙක්ට්‍රිකල් හරි ඔය තුනෙන් එකක් කරොත් හැර අනිත් ඒවාදී ලොකුවට භාවිතයක් වෙන්නේ නැහැ. මේ උඩ තුන එහෙම නැහැ. ඔයාලා කැම්පස් එක ඇතුළේදී කරන්නේ මොකද්ද? සිවිල්ද මැටීරියල්ද මොකද්ද කියන එකට අදාළත්වයක් නැතුව මේ කොටස් ටික කරනවා. හරි. ඔය විදිහට තමයි මූලික සටහන එන්නේ. එතකොට අද මම මොකද්ද කරන්න කියලා කිව්වොත් මේ part 1 කියන එකේ determinants and matrices කියන කොටසේදී මම අද දවස් ඇතුළේ කියන්නේ අද day 1 එක ඇතුළේදී determinants කියන කොටස සාකච්ඡා කරලා ඉවර කරනවා. determinants. අද ඒකට topic එක මේක. determinants සිංහලෙන් කියුවොත් නිශ්චායක. මම හිතනවා මම හරියටි කියලා වචනේ. හරි අපි යමු. මම යනවා ටියුට් එකේ තුන්වෙනි පිටුවේ මම ඉන්නේ දැන්. page number 3 ඉඳලා තමයි මම අද කරගෙන යන්නේ ඉස්සරහට. හරි මම කියවන්නම් ටියුට් එක. ඔයාලට වැදගත් වචන තියෙනවා නම් පොඩ්ඩක් ලියා ගන්න. Mathematics as per the view of an after A level student becomes a more theoretical knowledge. maths කියන්නේ අපේ මට්ටමේදී ගොඩක් වෙලාවට theory තියෙන subject එකක්ලු. හරි. ඊළඟට කියනවා without being a practical application එකකින් තොර වුණ ටිකක් theory වලට බර වැඩක්ලු මේක. keeping that in mind right. හරි. එතකොට අද අපි කතා කරන්නේ determinants අලුතෙන් දෙන්නෙක් ඇඩ් වෙච්ච නිසා කියන්නේ ආයේ මම දැන් ඉන්නේ page number 3 වල. ඔයාලත් එතෙන්ට පෙරලා ගන්න. එතන ඉඳලා ඉස්සරහට කරගෙන යන්න. Keeping that in mind, we will see how we need to change the scope of mathematics according to the requirement of an engineer. අපි මේ පාඩම ඇතුළේදී අපිට අවශ්‍ය හැටියට maths වල තියෙන යෙදීම් වල වෙනස් කිරීමක් කරගන්නවලු. ඒකලු අපි මේ පාඩමෙන් කරන්නේ. ඊළඟට කියනවා first we should understand that engineers are more into solving practical problems. ප්‍රායෝගික ප්‍රශ්න විසඳනකට ඉංජිනේර කෙනෙක්ට ලොකුවටම කරන්න තියෙන වැඩේ. ඒ නිසා maths වල ප්‍රායෝගික පැත්තක්ලු කතා කරන්න තියෙන්නේ.
ඊට පස්සේ එතනින් ඉස්සරහට ඇවිල්ලා ඔය කතන්දර ටිකක් තියෙනවා ටිකක් නිදාසයක කියවන්න. එතන ලොකු වැදගත් දෙයක් නැහැ. පොඩ්ඩක් හිමින් කියවලා තේරුම් ගන්න උත්සාහයක් දරන්න. වචන වල මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට හරි පොඩ්ඩක් කියන්න. හරි. මෙතන ලොකුවට අපිට කතා කරන්න දෙයක් නැති වෙයි. හරි. මම යනවා ඊළඟ පිටුවට. page 4 වල මම ඉන්නේ දැන්. page 4. page 4 මම කියවන්න. ඔයාලගේ අතේ ටියුටර් එක තියෙනවා නම් බලාගෙන යන්න. As mentioned in a part 1 determinants and matrices කියන පාඩමේ as mentioned in the module introduction පටන් ගන්න තැනදී කිව්වා වගේ in engineering problems we are often required to understand the behavior of practical systems මේ ලෝකේ තියෙන ඇත්ත පද්ධති ඇත්තටම වෙන දේවල් ගැනලු අපිට කතා කරන්න දෙන්නේ. Such an effort can be fulfilled by modeling the behavior of the system as a linear simultaneous. හරි. ලෝකේ තියෙන ගොඩක් පද්ධති ලෝකේ තියෙන ගොඩක් පද්ධති ෆැක්ටරි එකක් වෙන්න පුළුවන් නියුක්ලියර් රියැක්ටර් එකක් වෙන්න පුළුවන් කාර් හදන තැනක් වෙන්න පුළුවන් ඒ වගේ ලොකු ක්‍රියාවලියක් වෙන තැනක ඉංජිනියරින් ප්‍රොසෙස් එකක් වෙන තැනක ඒ ප්‍රොසෙස් එක කම්පියුටර් කියන වල දැකලා තියෙනවනේ ගොඩක් දැන් මැනුවල් දේවල් වෙන්නේ නැහැ ලෝකේ කම්පියුටර් එකක් කරා තමයි ඔක්කොම වෙන්නේ එතකොට මොන ඉංජිනීරින් ෆීල්ඩ් එක වුණත් සිවිල් වුණත් බිල්ඩින් එකට අපි මොනවා හරි කොන්ක්‍රීට් දැමුණත් ඒකෙත් යම් කිසි කොටසක් තියෙනවා ඔටෝමේට් වෙලා. ඒ නිසා අපිට ප්‍රායෝගික දේවල් මැතමැටිකලි මොඩල් කරන්න පුළුවන් වෙන්න ඕනලු. මැතමැටිකලි මොඩල් කරන්න පාවිච්චි කරන ප්‍රධාන කෙනෙක්ලු set of linear simultaneous equations. set of linear simultaneous equations කියන්නේ රේඛීය සමගාමී සමීකරණ. එතකොට ඔයාලා A level වෙනකොට සමගාමී සමීකරණ 3ක් විසඳනවා කියන තැනට ඇවිල්ලා ඉන්න ඇති. මෙතන ඉස්සරහට සමගාමී සමීකරණ සාමාන්‍යයෙන් 20ක් වුණත් එකපාර විසඳන්න අවස්ථා එන්න පුළුවන්. ඒ නිසා හරියට සමගාමී සමීකරණ ඉගෙනගෙන තියෙන්න ඕන. ඒ නිසා යා කියනවා සමගාමී සමීකරණත් එක්ක ලොකු බැඳීමක් තියනවලු engineering maths වලට. right. Matrices and determinants can be considered a fundamental study in engineering because they can be efficiently used. right. එතන කියන්නේ මම මේ කියන වචන වලට තේරෙන්නේ නැතිව තියෙනවා ලියා ගන්න. matrices සහ determinants නිශ්චායක සහ න්‍යාස කියන දෙක අපි ලොකුවට ඉගෙන ගන්න. ඒ දෙක රේඛීය සමගාමී සමීකරණ linear set of simultaneous equations කියන ඒවා විසඳන්න පාවිච්චි කරන්න පුළුවන් නිසාලු. කියන න්‍යාස සහ නිශ්චායක කියන දේවල් දෙකම අපි සමගාමී සමීකරණ විසඳන්න පාවිච්චි කරනවා මාර විදියට. සෑහෙන ලොකු විදියට පාවිච්චි කරනවා. ඒ නිසා ඒ දෙකේ සැලකිය යුතු වැදගත්කමක් තියෙනවා කියලා කියනවා. අපි ඒ ටික ඔළුවේ තියාගෙන පාඩමට යමු. හතරවෙනි පිටුවේ මම මයින්ඩ් මැප් එකක් කියලා එකක් දීලා ඇති. DNM කියන්නේ determinants and matrices. ඒකේ හිස්තැන් ටික අපි පාඩම කරලා ඉවර කරලා කියන්නේ මේ සෙක්ෂන් එකක් කරලා ඉවර කරලා ඒක අපි ෆිල් කරමු. එතෙන්ට එන්න ඒක මම දැනට හිස් තියලා ඉතින් හිස් කොටු ටික එහෙම තියලා මම පස්වෙනි පිටුව උඩට එනවා. determinants. පළවෙනි මාතෘකාව determinants. මම ඒක පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට. අපේ මට්ටමේදී අවශ්‍ය වෙන සංකල්ප ටික. right. බලන්න determinants. determinants එන්නේ මෙන්න මෙහෙම කතන්දරයකින් තමයි determinants කියන ගොඩනැගෙන්නේ. හරිද? determinants ගොඩනගන්නේ අංගිලා මගිලා. මෙහෙම ඔයාලා හිතන්න දැනට සරල සමීකරණ දෙකක් තියෙනවා මෙන්න මෙහෙම. a1x ධන b1 a1x ධන b1 සමානයි බිඳුවයි. a2x ධන b2 සමානයි බිඳුවයි. 1යි 2යි. මම ඔයාලට කියනවා මේකේ equations දෙකක් අපි ගාව තියෙනවා. මේ equations දෙකේ පද වර්ග තියෙනවා දෙකක්. constants තියෙනවා. constants කියන්නේ නියත. කවුද මෙතන ඉන්නේ නියත? a1 b1 a2 b2 මෙයාලා නියත. ඊට අමතරව ඉන්නවා variables. variables කියන්නේ වෙනස් වෙන අය. ඒ ඔයාලා දැනටමත් දන්නවා. ඒක තමයි x. මම ඔයාලට කියනවා ඔයාලා දැනට දන්න maths දැනුම පාවිච්චි කරලා මෙන්න මේ සමීකරණ දෙකෙන් x අයින් කරන්න කියලා. x අයින් කරන්න කියලා මම කියනවා. හරි. මම විනාඩි 5ක් දෙන්නම් මේක දිහා බලාගෙන ටක් ගාලා ඔයාලා මේකේ x අයින් කරන්න බලන සමීකරණ දෙකක් තියෙනවා. මම සමීකරණ දෙක පාවිච්චි කරලා ඔයාලා එක්ස්ප්‍රෙෂන් එකක් ගොඩනගන්න ඕනේ. තනි ප්‍රකාශනයක් ගොඩනගන්න ඕනේ x නැති. x අයින් කරන්න කියන්නේ මම මේක ලස්සනට කිව්වොත් ඔයාලා කරන්න ඕනේ. ඉංග්‍රීසි වලින් මේක කියන්නේ build an expression without x.
x කියන කෙනා අඩංගු නොවන ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා වලට කියනවා. හරි. විනාඩි 5ක් දෙන්නම් පටස් ගාලා හදලා chat එකට උත්තරේ දාන්න බලන්න. ලොකු දෙයක් නැහැ. ටක් ගාලා හදලා chat එකට උත්තරේ දාන්න. දැන් අර මෙච්චර කාලයක් අර මම කැමරාව ඉස්සරහා සෑහෙන ඈත හිටපු නිසා මම chat එක පාවිච්චි කරේ නැහැ ඔයාලත් එක්ක කතා කරන්න. දැන් අද මට ඒ ප්‍රශ්නේ නැහැ. ඒකින්ද මම chat එකත් එක්ක ඔයාලත් එක්ක කතා කරනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම කතා කරන්න. මේක හරියට තේරුම් ගන්න ඕනේ. විනාඩි 5ක් දෙන්න ටක් ගාලා මේක සුළු කරන්න. සුළු කරලා මට උත්තරේ කියන්න. කවුරු මයික් අන්මියුට් කරලා කතා කරලා උත්තරේ කියන්න කැමති කෙනෙක් ඉන්නවනේ. එහෙමත් අවුලක් නැහැ. හරි. ඔයාලා කැමති නම් එහෙම හරි උත්තරේ දෙන්න මට. right. සුජිත්ගෙන් ආන්සර් එකක් එනවා A1 B2 සමානයි A2 B1 කියලා. හරි. මම හිතන උත්තරේ හරි කියලා. මොකද්ද මෙතන කරන්න ඕනේ අපි? එක්කෙනකින් උත්තරය ආපු නිසා මම ඉස්සරහට යනවා වෙලාව නාස්ති නොකර. මොකද්ද මේක අපි කරන්න ඕනේ? මම මේ පළවෙනි සමීකරණයෙන් first equation එකෙන් මම x සබ්ජෙක්ට් කරනවා. x උක්ත කරනවා. මොකක්ද උක්ත කරපුවාම එන්නේ? උක්ත කරපුවාම එන්නේ x සමානයි ඍණ b1 යට a1 කියලා. ඍණ b1 යට a1 කියලා. ඒක බොහොම සරල දෙයක්. මට මේක ගිහිල්ලා මෙන්න මේ x ට ආදේශ කරන්න පුළුවන්. මේ x ට ආදේශ කරන්න පුළුවන්. මට එතකොට එනවා සමීකරණයක්. a2 වතාවක් වරහන් ඇතුළේ ඍණ b1 යට a1 ධන b2 සමානයි බිඳුවයි. ඒතර මේක හරස් ගුණ කරොත් මට එනවා a1 b2 ඍණ a2 b1 සමානයි බිඳුවයි. එන්න මෙහෙම ප්‍රකාශනයක් අපිට එනවා. මෙහෙම ප්‍රකාශනයක් අපිට එනවා. හරිද? ඒතර මේක තමයි නිශ්චායකයක අර්ථ දැක්වීම. ඩිටර්මිනන්ට් එකක ඩෙෆිනිෂන් අර්ථ දැක්වීම. කොහොමද එතකොට මේ නිශ්චායක කෙනෙක් අර්ථ දැක්වෙන්නේ? අර්ථ දැක්වෙන්නේ දීලා තියෙන ඔයාලට ඕන නෝට් එකක් දාගන්න. හරි ඉඩ දීලා තියෙනවනේ. දීලා තියෙන සමගාමී සමීකරණ වල දීලා තියෙන සමගාමී සමීකරණ වල variables අයින් කරපුවාම remove කරපුවාම එන එක අපි කියනවා නිශ්චායකයක් කියලා. බොහොම සරල අර්ථ දැක්වීමක් කිව්වොත් එහෙම. ඔයාලට සරල සමගාමී සමීකරණ simultaneous equations 5ක් 6ක් දුන්නොත් ඒ ටිකේ කියන්නේ අපිට පුළුවන් එහෙම සමගාමී සමීකරණ සෙට් එකක් ඔයාලට දෙන්න. කියන්නේ අපිට මට දෙන්න පුළුවන් ඔයාලට a1x b2y ධන b1 c1 z සමානයි බිඳුවයි a2x ධන b2y ධන c2 z සමානයි 15යි a3x ධන b3y ධන c3 z සමානයි 21යි. දැන් මේක සමගාමී සමීකරණ යුගල තුනක්. සමගාමී සමීකරණ තුනක් තියෙනවා. එතකොට ඔයාලට ගාන ගහන්න පුළුවන් මේකේ මේ සමගාමී සමීකරණ තුන පාවිච්චි කරලා x y z නැති ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා. ප්‍රකාශනයක් ගොඩනගන්න කියන්න පුළුවන්. ඒක මේ සරලව කියන්නේ මේ සමගාමී සමීකරණ තුනට ඩිටර්මිනන්ට් එක හොයන්න කියලා තමයි ඔය කියන්නේ. ඩිටර්මිනන්ට් එක හොයන්න කියලා තමයි ඔය කියන්නේ. බොහොම සරලයි. ඕක තමයි නිශ්චායකයක අර්ථ දැක්වීම. හරි. මම ආපහු පොඩ්ඩක් උඩට ගිහිල්ලා මෙන්න මේක මේ පහළම ලියන්නම් කවන්නේ. මම දීලා තියෙන කොටුවේ මෙන්න මේක අනිවාර්යයෙන්ම ලියා ගන්න. හරි. මම කලින් ඔප්පු කිරීමම ආපහු කරනවා. a1x ධන b1 සමානයි බිඳුවයි. a2x ධන b2 සමානයි බිඳුවයි. මට මේ දෙක පාවිච්චි කරලා ගොඩනගන්න පුළුවන් a2 b1
ඍණ a1 b2 සමානයි 0 කියලා ප්‍රකාශනයක්. මේ ප්‍රකාශනය අපි විෂුවලි මොඩල් කරනවා. විෂුවලි මොඩල් කරනවා කියලා එකට කියන්නේ. විෂුවලි මොඩල් කරනවා නිශ්චායකයේ ඩෙල්ටා සමානයි a1 b1 a2 b2 කියන. මේ ආකාරයට තමයි නිශ්චායකයේ අර්ථ දක්වන්නේ. එතකොට මේක තමයි ඇත්තටම අපිට ඕන කෙනා. මෙයා තමයි ඇත්තටම අපිට ඕන කෙනා. මෙයාට අපිට මෙයා ටිකක් ලියන්න අමාරුයි. දැන් මේක සමීකරණ දෙකක් නිසා මේක අපිට ලේසියෙන් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සමීකරණ ගොඩක් තිබුණා නම් මේක කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ වැඩේ කරන්න, ඒ කියන්නේ මෙතන වෙනස් වෙන පද ටික අයින් කරන්න මෙහෙම නොකර සාමාන්‍ය ක්‍රමයට නොයා අලුත් ක්‍රමයක් උගන්වනවා. ඩෙල්ටා එහෙම නැත්නම් නිශ්චායක කියලා જાතියක්. ඒතර නිශ්චායකේ කොහොමද අපි ලියන්නේ? නිශ්චායකේ ලියන්නේ පද ටික ඔක්කොම මේ පැත්තට දාලා දකුණු පැත්ත බිඳුව කරනවා. සමාන කිරීම ලකුණෙන් දකුණු පැත්ත බිඳුව කරලා මේ පැත්තේ තියෙන නියත පද ටික විතරක් ලියාගෙන යනවා. නියත පද ටික විතරක් ලියාගෙන යනවා. ඔකට තමයි නිශ්චායකයක් කියලා කියන්නේ. එතකොට නිශ්චායක කියන ඒවා අනිවාර්යයෙන්ම ස්ක්වයර් ෂේප්. අනිවාර්යයෙන්ම ස්ක්වයර් ෂේප් වෙන්න ඕන නැත්නම් හදන්න බෑ. ඒ කියන්නේ ස්ක්වයර් ෂේප් කියන්නේ මොකක්ද? මෙන්න මෙහෙම කට්ටිය වෙනවා. දැන් න්‍යාසවල නම් දිග තීරු සංඛ්‍යාව සහ පේලි සංඛ්‍යාව වෙනස් වෙනවනේ. නිශ්චායකවල එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කොටුවක් වෙන්න ඕනේ. හරි. මම කොහොම තියන්නද දැනට? ඒ කියන්නේ මෙහෙම නිශ්චායකයක් තියෙන්න බෑ. A B C D E F කියලා නිශ්චායකයක් තියෙන්න බෑ. මෙහෙම නිශ්චායක නැහැ. මෙහෙම එකක් තියෙන්න පුළුවන් A B C D E F G H I. මේක නිශ්චායකයක්. හරි, මේක නිශ්චායක. දැන් මේක ගොඩනගන්නේ කොහොමද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. එහෙනම් මේක ගොඩනගන්නේ කොහොමද? මේ සමීකරණයේ තියෙන a1x ධන b1x ඍණ ධන c සමානයි 0යි bx ධන e y කියමු y ධන f සමානයි 0යි gx ධන hy ධන i සමානයි 0. මෙන්න මේ වගේ සමීකරණ පද්ධතියකින් තමයි මෙයාව ගොඩනගලා තියෙන්නේ. හරිද? මෙයා ගොඩනගලා තියෙන ඔන්න ඔය වගේ සමීකරණ පද්ධතියක් අරගෙන. හරි. එතකොට දැන් අපි ඉස්සල්ලාම නිශ්චායකයක අර්ථ දක්වීම ඉගෙන ගත්තා. ඔයාලා ඔකින් මෙන්න මේ ටික අවම වශයෙන් ඔය දීලා තියෙන පළවෙනි කොටුව ඇතුලේ ලියා ගන්න ඕනේ. මම තන දීලා තියෙන පළවෙනි කොටුව ඇතුලේ මෙන්න මේ ටික ලියා ගන්න. මම විනාඩියක් විතර දෙන්න. මේ ටික ලියා ගන්න. මතක තියාගන්න මෙහෙම නිශ්චායක නැහැ. මේක වැරදි. හරි, මේක වැරදි. මෙයා හරි. නිශ්චායකයක් අනිවාර්යයෙන්ම මේ පැත්තට තියෙන යෙදීම් සංඛ්‍යාවම මේ පැත්තටත් තියෙන්න ඕන. නැත්නම් මේක සුළු කරන්න බෑ අපිට. හරි. ඔය විදිහ අර්ථ දැක්වීමක් තමයි එන්නේ. සරල එකක්. හරි. විනාඩියක් විතර දෙන්නම් ඔක ලියා ගන්න. මම දැන් ඉන්නේ පස්වෙනි පිටුවේ පළවෙනි කොටුව ඇතුලේ. ඉන්නේ. ඒක හදලා විසඳ ගන්න. හරි. මම හිතනවා ඔයාලා ලියනවා ඇති කියලා. ඊළඟට දෙවෙනි අනුමාත්‍රිකාව. How to expand a determinant. දෙවෙනි එක. දැන් මේක නිකන් මේ නිශ්චායකයක් කියන එකේ අර්ථ දැක්වීමක් විතරයිනේ. අපි බලන්න ඕනේ කොහොමද අපි නිශ්චායකයක් ප්‍රසාරණය කරන්න කියලා. ඒතර දෙවෙනි මාතෘකාවට මම යනවා. ඊට ටියුට් එකේ තියෙනවා බලා ගන්න. how to expand the determinant. මේක තමයි ඊළඟ මාතෘකාව. අපි කොහොමද නිශ්චායකයක් ප්‍රසාරණය කරගන්නේ? ඔයාලට තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් chat එකේ අහන්න. හරි ඩිරෙක්ට් හරි ගමන්න දාන්න මොකෙන් අහගන්න මොනවා හරි කියන්න. මේක පළවෙනිට අපි ඉගෙන ගන්න බේසික් මෙතඩ් එක. බේසික් මෙතඩ් කියන්නේ මූලික ක්‍රමය. හරි, මේක කරන්න පුළුවන් පළවෙනි මූලික ක්‍රමය තමයි අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. හිතන්න ඔයාලට දෙනවා කියලා නිශ්චයයක්. මේක ඔයාලා දැනට A level කරලා තියෙන්නේ. A B C D කියලා.
ABCD කියලා නිශ්චායකයක් දුන්නොත් මෙයාව ප්‍රසාරණය කරන පියවර බොහොම ලේසි. මේකට අපි කියනවානේ ප්‍රින්සිපල් ඩයගනල් එක කියලා. ඉගෙන ගන්න වචන ප්‍රින්සිපල් ඩයගනල්. මේකට අපි කියනවා සෙකන්ඩරි ඩයගනල් කියලා. සෙකන්ඩරි ඩයගනල්. මේවා ඉගෙන ගන්න මේවා තමයි වටින්නේ ඔයාලට. අපි ප්‍රින්සිපල් ඩයගනල් එක ගුණ කරනවා ඒ ගුණ කිරීම D. සෙකන්ඩරි ඩයගනල් එකත් ගුණ කරනවා B ගුණ කිරීම C. ප්‍රයිමරි කෙනාගෙන් සෙකන්ඩරි කෙනා අඩු කරනවා. ප්‍රයිමරි කෙනාගෙන් සෙකන්ඩරි කෙනා අඩු කරනවා. ඒතර මේකට තමයි අපි කියන්නේ නිශ්චායක ප්‍රසාරණය සඳහා මූලික ක්‍රමවේදය කියලා. ඒතර මේක දැනගෙන ඉන්න ඕනේ. නිශ්චායක ප්‍රසාරණය කරන්න. මේකේ තියෙන වැදගත් ප්‍රශ්නේ තමයි මේකේ තියෙන අවුල තමයි ඒකත් දැනගෙන ඉන්න ඕනේ. මේකේ තියෙන අවුල මේ ක්‍රමයේ තියෙන අවුල තමයි මොකක්ද? මේක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ න්‍යාසයක් මේ නිශ්චායකයක් සඳහා විතරයි. ඒ කියන්නේ යෙදීම් 4ක් ඉලක්කම් 4ක් තියෙන එකකට පමණයි මෙයා වළංගු. හරි. ඒතර මේක වල දැනටමත් A level මට්ටමේදී ඉගෙනගෙන තියෙනවා. මේක ඉගෙන ගන්න වලට අවශ්‍ය වෙන්න ඇති න්‍යාසවල ඉන්වර්ස් මේට්‍රික්ස් එක හොයද්දී ඔයාලා A level හරියට කරා නම් මේක දන්නවා ඇති. දැනටමත් ඔයාලගේ ඉගෙනගත්ත මැත්ස් මේ දෙන්නා ගුණ කරා අඩු කරා. ඕක තමයි ක්‍රමය. හරි. සාමාන්‍ය ඒකට තමයි ඉස්සරහට කියලා දෙනවා කොහොමද ලොකු එකක් ප්‍රසාරණය කරන්න කියලා දෙනවා. ඒකට යන්න කලින් ඔතන වලට ඉඩ දීලා තියෙන නිසා මම උදාහරණයක් දෙන්න. මේ උදාහරණය ලියා ගන්න. example. මේක හදලා මට උත්තරේ chat එකට දාන්න ටක් ගාලා. පළවෙනි එක 4 6. මේක හදලා උත්තරේ දාන්න ටක් ගාලා 2 5. මේක හදලා උත්තරේ දාන්න chat එකට. ඊට පස්සේ 5 ඍණ 2 4 3. විනාඩි 5ක් දෙන්න ටක් ගාලා හදලා උත්තරේ දාන්න chat එකට. ටක් ගාලා හදන්න. මේක ඔයාලට ලියා ගන්න ඕනේ නැතුව ඇති කියලා මම හිතනවා. හරි. මේක දැනටමත් ඔයාලා දන්න කතන්දරයක් නිසා මම හිතනවා ඕනේ නැතුව ඇති කියලා. මේක ටක් ගාලා හදන්න. එක උත්තරයක් එනවා. මේකට පළවෙනි එකට උත්තරේ එන්නේ 4 5න් ගුණ කරන්න ඕනේ. ඒකෙන් අඩු කරනවා 6 2කින් ගුණ කරලා එන එක. නිරුෂී උත්තරයක් දාලා තියෙනවා. සුජිත් දාලා තියෙන නියමයි. උදාර හොඳයි. 20යි මෙතන 12යි උත්තරේ. පළවෙනි එකට 8යි. දෙවෙනි එකට 5 වරක් 3 15යි. ඍණ 2 වාරයක් 4යි. මේකට උත්තරේ 5යි 3යි 5 වරක් 3 15යි. මෙතන 4යි 8යි. ඍණ නිසා ධන වෙනවා 23යි. හරි. පළවෙනි එකට උත්තරේ 8ක් වෙන්න ඕනේ. දෙවෙනි එකට උත්තරේ 23ක් වෙන්න ඕනේ. මම හිතනවා හරි ඇති කියලා. අපේ සුජිත් පරිස්සමෙන් අයියෙන් හුළු කරන්න ගිහිල්ලා කෙල කරගන්න එපා. මේක ටක් ගාලා ලියා ගන්න තැන ඉඩ තියෙන තැන. ඊට පස්සේ එතන තරුවක් දාලා හෝම්වර්ක් එකක් මම දෙනවා ලියා ගන්න. මේක කරන්න ඕනලා තනියම. හෝම්වර්ක්. මේවා ආසයි නම් විතරක් කරන්න. හරි. එතනින් එහාට ඕනේ නැහැ හෝම්වර්ක්. මේ අපි ඉගෙන ගත්තේ 2 ගුණ කිරීම 2 හැඩයකකටනේ. කියන්නේ 4 දෙනෙක් ඉන්න එකටනේ. ඔය විදිහටම 3 ගුණ කිරීම 3 වගේ එකක්. ඒ කියන්නේ මෙහෙම මෙන්න මේ වගේ න්‍යාසයක් විසඳන්නත් ක්‍රමයක් තියෙනවා. මේක මම දන්නවා. කියලා දෙන්න යන්නේ නැහැ මේ වෙලේ ඔයාලට. මේකට තියෙන ක්‍රමයක් rule of Serres කියලා. rule of Serres කියලා ක්‍රමයක් තියෙනවා. ඔයාලට ඉන්ටර්නෙට් වල පාවිච්චි කරනවා කියලා මම හිතනවා. ඔයාලට මම ගෙදරින් කරන්න වැඩක් හැටියට දෙනවා. මොකද්ද මේ rule of Serres කියන්නේ කියලා හොයලා කැමති අය ලියා ගන්න. මේක දැනුමට වැඩි වීමක් නිසා එතනින් එහාට බාධාක් වෙන්නේ නැහැ. අවශ්‍ය නැහැ අපේ මට්ටමේදී
හැබැයි දැනගෙන හිටියට අවුලක් නෑ. දැනගෙන සිටීම අවුලක් නෙමෙයි. ඒ නිසා ඔයාලා පුළුවන් නම් ඉන්ටර්නෙට් එකෙන් මොකද්ද මේ රූල් ඔෆ් සරස් කියන්නේ කියලා ඔයාලා බලා ගන්න. හරි. ඒක ඉවරයි. මම 5 වෙනි පිටුව ඉවර කරලා තියෙන්නේ. මම යනවා 6 වෙනි පිටුව උඩට. page 6. මම ඉන්නේ 6 වෙනි පිටුවේ. 6 වෙනි පිටුවේ මුල කියනවා expanding a determinant using cofactors. තුන්වෙනි අනුමාත්‍රකාව. expanding a determinant. මේක වැදගත්. මේක ඔයාලා දැනට ඉගෙන ගන්න නැතුව කියලා මම හිතනවා. determinant using cofactors. using cofactors. මේකේ ඔයාලා දැනට දන්නේ නැති දේවල් ගොඩක් හම්බෙයි. ඒ නිසා අවශ්‍ය දේවල් ලියා ගන්න. මම විනාඩියක් දෙන්නම්. දැන් වෙලාව 10:04යි. මම 10:06 වෙනකන් වෙලාව දෙන්නම්. මෙතෙන්ට එනකන් ඔයාලට හදා ගන්න හරි ලියා ගන්න හරි දේවල් තිබුණා නම් ඒ ටික ටක් ගාලා ඉවර කරගන්න. right. අපි සාකච්ඡා කරමු මේක. මේක පියවර කීපයක් තියෙනවා. මේ 6 වෙනි පිටුවේ දීලා තියෙන ඉඩ ඇතුළේ ලියා ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටික හිමීට කියලා දීගෙන යන්න ඔයාලා තේරුම් ගන්න. ලොකු දේවල් මොකුත් නැහැ. සංකල්ප විතරයි. right. පළවෙනි දේ ඔයාලා දැනගන්න ඕන ඉස්සෙල්ලාම මොකද්ද මයින එකක් කියන්නේ කියලා. first thing to know. පළවෙනි දේ what is a minor? මේක මෙහෙම ලියාගත්තත් කමන්නේ. what is a minor in determinants? මොකද්ද minor එකක් කියන්නේ? මේක මෙහෙම ලියාගත්තත් කමන්නේ ඔයාලගේ ටියුට් එකේ. මම දීලා තියෙන ඉඩේ. right. මොකද්ද මේ minor එකක් කියන්නේ? හරි අපි බලමු minor එකක් කියන්නේ මොකද්ද කියලා. minor එකක් කියන්නේ මෙහෙම එකක්. හිතන්න. මම මෙහෙම උදාහරණයක් ගන්නම්. A B C D E F G H I කියලා මම න්‍යාසයක් ගන්නවා. sorry න්‍යාසයක් නෙමෙයි නිශ්චයයක් ගන්නවා. මෙහෙම. හරි. මේ මයිනස් කියන ඒවා අර්ථ දක්වන්නේ ඒ අදාළ මොකක් හරි එලිමන්ට් එකකට. අපි මේ වගේ එකකට කියන්නේ එලිමන්ට් එකක් කියලා. හරිද? මේ වගේ එකකට කියනවා අපි එලිමන්ට් එකක් කියලා. එලිමන්ට් එකකට සාපේක්ෂව තමයි මයින් එකක් අර්ථ දක්වන්නේ. මට මෙන්න මෙයාගේ මයින් එක ඕන නම් මෙන්න මෙයාගේ. මම දැන් B ගේ මයින් එක තමයි හොයන්නේ. B ගේ මයින් එක හොයනවා කියලා අපි කරන්නේ B ඉන්න තීරයයි B ඉන්න පේලියයි අයින් කරනවා. B ඉන්න තීරයයි B ඉන්න පේලියයි අයින් කරනවා. එතකොට ඉතුරු වෙන දෙන 4 දෙනෙක් ඉතුරු වෙන කට්ටිය ඉන්නවනේ. මෙතන 4 දෙනෙක් ඉතුරු වෙනවා. ඒ කට්ටිය න්‍යාසයක ආකාරයෙන් ලියනවා. මම ඩෙල්ටා 1 කියලා ලියලා මම ලියා ගන්නම්. මේක ලියුව හැකි මට D F G I කියලා. මේකත් න්‍යාසයක් ආකාරයෙන්ම තමයි ලියන්නේ. D F G I. මේ තියෙන්නේ කාගේ මයින් එකද? මේ තියෙන්නේ B ගේ මයින් එක. හරි. මේ තියෙන්නේ B ගේ මයින් එක. අපි මොකද කරේ? එයාට අදාළ තීරයයි පේලියයි අයින් කරනවා. මම තව එකක් කරන්න. අපි ගමු වෙන පාටක් කළු පාටට. මම F ට ඕන එක ගත්තොත් අපි කරන්න ඕනේ F ඉන්න තීරයයි F ඉන්න පේලියයි අයින් කරනවා. එතකොට ඉතුරු වෙන්නේ මේ දෙන්නයි A B G H delta 2 A B G H මේ දෙන්න තමයි ඉතුරු වෙන්නේ. මේ කාගේ මයින් එකද? F ගේ මයින් එක. F ගේ මයින් එක. හරිද? ඕකට අපි කියනවා මයින් එක කියලා. ටක් ගාලා ඔක ලියා ගන්න විනාඩියක් දෙන්න. මම දීලා තියෙන ඉඩේ ටක් ගාලා ඔක ලියාගත්ත ගමන් chat එකට දාන්න මැසේජ් එකක් done කියලා. ලියාගත්ත ගමන් chat එකට done කියලා මැසේජ් එකක් දාන්න. මම ඊට පස්සේ ඉස්සරහට කරගෙන යන්නම්.
මයිනස් දෙකක් ඔයාලට හඳුරගන්න හැටි කියලා දීලා තියෙනවා. ඔයාලට අනිත් ඕන සයිස් එකක නිශ්චායකයක් දුන්නොත් ඒකට අදාළ මයිනස් කැමති එලිමන්ට් එකකට අදාළ මයින එක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් අය දෙන්නෙක් රිප්ලයි කරලා තියෙනවා. අනිත් අය ඕකේ. හරි අපි ඉස්සරහට යන්න. මෙතන නෝට් ලියාගන්න තියෙනවා. අපි ලොකු පිරිසක් ලොකු ප්‍රමාණයක් තාම කරලා නැහැ. අපි තාම පොඩි තැනක ඉන්නේ. අපිට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඊළඟ එක තමයි දෙවෙනි එක තමයි අපි දැනගෙන ඉන්න ඕනේ. we need to know අපි දැනගෙන ඉන්න what is a cofactor. කෝෆැක්ටර් කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්නවා. හරිද ළමයි? කෝෆැක්ටර් කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්නවා. කෝෆැක්ටර් කියන්නේ මෙහෙම එකක්. දැන් අපි කලින් ඉගෙන ගත්තනේ මයින් එකක් කියන්නේ කවුද කියලා. මයින් එකක් කියන්නේ කියලා කවුද ඉගෙන ගත්තා? ඔබ මතක තියාගන්න. මම තව උදාහරණකින් මේක පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට තොර ලේසි. AB CD EF GHI කියලා එකක් ගත්තොත් මේ වගේ නිශ්චයකයක් ගත්තොත් ඩෙල්ටා අපිට මෙයාලා ඔක්කොම අංක කරන්න පුළුවන්. මෙයා කවුද? පළවෙනි පේලියේ මෙහෙම. මෙයා 1 2 මෙයා 1 3 මෙයා 2 1 මෙයා 2 2 මෙයා 2 3 මෙයා 3 1 මෙයා 3 2 මෙයා 3 3. ඉංග්‍රීසි වලින් මේවට අපි කියනවා rows කියලා. මේවට අපි කියන්නේ columns කියලා. හරි. ඉංග්‍රීසි terms ඉගෙන ගන්න. මේ පැත්තට තියෙන ඒවා rows, කෙලින් අතර තියෙන ඒවා columns. එතකොට මට B කියන කෙනාගේ කෝෆැක්ටර් එක හොයන්න ඕන නම් B කියන කෙනාගේ කෝෆැක්ටර් එක හොයන්න ඕන නම් මම කරන්නේ මෙන්න මේක. B කියන කෙනාගේ කෝෆැක්ටර් එක සමාන වෙනවා ඍණ එකේ එයාගේ මේ දෙන්නට මම කියනවා මෙයා I මෙයා J කියලා මම හිතන්නම්. I ධන J වතාවක් අදාළ කෙනාගේ මයින් එක. ඕකෙන් තමයි හොයන්නේ. ඒතර මේකට අපි ආදේශ කරොත් අපි දැන් හිතන්නේ B ට නිසා ඍණ එක I වෙනුවට දැන් ඉන්නේ 1. I වල උත්තරේ 1යි. J වල උත්තරේ 2යි. හරි. 1යි 2යි. මයින් එක කියන්නේ මොකද්ද? අපි දන්නවා මයින් එක කියන්නේ එයා ඉන්න තීරයයි එයා ඉන්න පේලියයි අයින් කරපුවාම හැදෙන නිශ්චයක. ඒ කියන්නේ මෙතන දිනවා CFGI. එතන අපි මේක සුළු කරොත් උත්තරේ එනවා ඍණ එක වතාවක් CI ඍණ GF කියලා. sorry GF කියලා එනවා. එතන මම මේක ලස්සන කරලා ලියලා ඒකේ GF ඍණ CI කියලා. හරි. ඔය විදිහට අපිට අවශ්‍ය කෙනෙක්ගේ කෝෆැක්ටර් එක හොයාගන්න පුළුවන්. කෝෆැක්ටර් එක හොයාගන්න අපි මොකද කරන්න ඕනේ? අදාළ කෙනාගේ මයින් එක ගුණ කරන්න ඕනේ, මල්ටිප්ලයි කරන්න ඕනේ -1 to the power එයාගේ තීරය සහ පේලියේ ගාන එකතු කරපුවාම එන කෙනාගෙන් ගුණ කරන්න ඕනේ. මම තව එකක් කරලා පෙන්නන්නම්. ටක් කරලා මම C ගේ හොයන්නම් කෝෆැක්ටර් එක. cofactor of C මෙයා සමාන වෙනවා ඍණ 1 කාගේ බලයටද මෙතන ඉඳන් මෙතන 2යි 1යි ඍණ 1 2 දාන 1 බලයට නිශ්චයකයක් එන්නේ මෙතෙන්ට. ඒක කොහොමද අපි ගන්නෙ?
මෙයාවයි අයින් කරන්න තියෙන්නේ. එතකොට මට එන්නේ BEHI කියලා එන්නේ. එතකොට මේක සුළු කරොත් මට එනවා ඍණ BI කියලා. ඍණ BI කියලා එනවා. cofactor of C. cofactor එකට අපි එනවා ඍණ BI කියලා එනවා. C සඳහා cofactor එක. ඔය විදිහට අපිට cofactors ගන්න පුළුවන්. හරි. ඕකත් ටක් ගාලා නෝට් එකක් දාගන්න. මේක තමයි අපි දැනගෙන ඉන්න ඕනේ දෙවෙනි දේ. දෙවෙනි දේ දැනගෙන ඉන්න ඕනේ cofactor එක. මේකත් අර කලින් ලියාගත් එකට පහලින් ලියාගන්න විනාඩියක් දෙකක් දෙන්න. cofactor එක හොයන්න මම හොයලා තියෙනවා B ගේ cofactor එක මේක. cofactor of B මේ තියෙන cofactor of C. ඔයාලා හැමෝම B ගේ C ගේ cofactors දෙක හොයලා ඉවරයි නම් thumbs up එකක් දාන්න බලන්න chat එකට. B ටයි C ටයි අදාළ cofactor එක හොයලා ඉවර කරපු අය chat එකට පොඩි message එකක් දාන්න done කියලා. මට හොයාගන්න ඉස්සරහට යන්න ටක් ගාලා ඔය ටික ලියාගන්න. ඇත්තටම ලොකු දෙයක් නෑ. හරි. මයින් එක හොයාගත්තා. එයාව -1 to the power I plus j එකෙන් ගුණ කරා. ලොකු දෙයක් නෑ. ටක් ගාලා හදලා chat එකට message එකක් දාන්න හරි කියලා. ලියාගත්ත ටක් ගාලා message එකක් දාන්න ඉවර කරලා. මාලක හදලා ඉවරයි. අනිත් අය දාර හරි නියමයි. සෝමල් හරි. නිරුෂි යසන්ගේ අනිත් අය මොකක්ද තත්ත්වය? ඉක්මනට ඉවර කරමු. මට තාම මැසේජ් දැම්මේ 4 දෙනයි chat එකට දැම්මේ. ගියාන් හරි, සවිදු හරි, බුද්ධිනි. ඕකේ බුද්ධිනි හරි. right. හරි. විහංගත් හරි ගියා මම ඉස්සරහට යන්නම්. ඒතර අපි මේ වෙද්දි මයින එක සහ cofactor කියන දෙකම ඉගෙනගෙන තියෙන්නේ කොහොමද එන්නේ කියලා. මම දැන් නිශ්චයයක් ප්‍රසාරණය කරන්න කියලා දෙනවා. හරිද? හොඳට අහගන්න. නිශ්චයයක් ප්‍රසාරණය කරන්න කියලා දෙන්න. උදාහරණයකින් මේ උදාහරණය තියාගන්න ඔතන ඉඳ ඇති. expand මම ඔයාලට දෙන්න උදාහරණයක් 1.4 3 5 ඍණ 1 බිංදුව 1.2 මෙයා දැන් මෙහෙම දීලා using cofactors කියලා ඔයාලට ගානක් දෙනවා. මේ ගාන හදන්නේ මෙහෙම. හරිද? හොඳට අහගන්න. මොකද සරල දෙයක් තියෙන්නේ මේක පට්ට වැදගත් ඒ නිසා හොඳට අහගන්න. මෙහෙමයි කරන්නේ. ඔයාලා කැමති රෝ එකක් හරි ඔයාලා කැමති කොලම් එකක් හරි තෝරගන්න. පළවෙනි ස්ටෙප් එකේදී මොකද කරන්න ඕන? select a column හරි රෝ එකක් හරි select කරගන්න. ඕනේ කැමති එකක් හරි දෙක ප්‍රශ්නයක් නැහැ. මම select කරගන්නම්. අපි ගමු මේක ගානක් හදලා ලියාගත්තා. මම ලියපු එකෙන් හදන්න බැරි වෙලාවත් වැරදුනත් කියලා. හරි මම මේක ගන්නවා. මේක ගත්තොත් මම මේක ඩෙල්ටා කියලා කිව්වොත් මේ ඩෙල්ටා සමාන වෙනවා. හොඳට බලාගන්න. මෙයා එක වතාවක් cofactor of 1 plus
ඊළඟට ඉන්නේ බිඳුව. බිඳුව වතාවක් cofactor of 0 ධන 4 වතාවක් cofactor of 4. ඔන්න ඔක තමයි ක්‍රමය. මොකක්ද අපි කැමති තීරයක් හරි පේලියක් හරි ගන්න. දන්නේ සිංහල වචන හරිද කියලා. මේකට කියන රෝස් කියලා ඉංග්‍රීසි වචන හරියටම දන්නවා. මේවා රෝස්, මේවා කොලම්ස්. රෝ එකක් හරි කොලම් එකක් හරි ගන්න. ඔයාලා කැමති රෝ එකක් හරි කොලම් එකක් හරි ගන්න. අරගෙන ඒකේ තියෙන හැම එලිමන්ට් එකම එයාගේ කෝෆැක්ටර් එකෙන් මල්ටිප්ලයි කරන්න. ඒකේ තියෙන හැම එලිමන්ට් එකම එයාගේ කෝෆැක්ටර් එකෙන් මල්ටිප්ලයි කරලා එකතු කරන්නයි ඕනේ. එයාගේ කෝෆැක්ටර් එකෙන් මල්ටිප්ලයි කරලා එකතු කරන්න ඕනේ. හරි අපි මේක සුළු කරමු. එතකොට මෙතෙන්ට වැටෙන්නේ එක වතාවක් කෝෆැක්ටර් කියන්නේ ඍණ එකේ අයිධනජයනේ. අයිධනජය එකේ අයිධනජය කියනකොට මේක 1,1නේ. එතන මෙතෙන්ට එන්නේ 1 වතාවක් මේකනේ අයින් කරන්න ඕනේ. එතන 5 ඍණ 1 1 2. හරි එයයි දන්න මේ කෑල්ල උතරේ බිඳුවයිනේ. මේක වැඩක් නැහැ. මේ කෑල්ල තමයි ඉතුරු වෙන්නේ. 4 වතාවක් ඍණ 1 4 කියන්නේ මෙන්න මෙතනින් කියන. මෙයා 1,3. ඒතර ඒකේ උත්තරේ 4. 1,3. නිශ්චයකේ ඉන්නේ කවුද? 3.5.1. 3.5.1. right 3.5.1 තමයි. හරි. ඒතර මේක සුළු කරොත් උත්තරේ එනවා 1 වතාවක් ඍණ එකේ බලය වැඩක් නැහැ. ඒක දාලා නැහැ. 5 වරක් 2 10යි. මෙතනින් එන්නේ 11ක්. මම හිතනවා මම හරි කියලා 11යි. දන්න 4 වතාවක් මේකත් දනනේ. මේකත් වැඩන්නේ. 3 වරක් 1 3යි මේක වැඩක්. එතකොට මට එනවා 11 ධන 12 කියලා උත්තරේ 23යි. 23යි. හරි. ඔය විදිහට ඕක හදාගන්න පුළුවන්. බොහොම සරලයි. ඇත්තටම ඇති දෙයක් නෑ. කෝෆැක්ටර් එකෙන් ගුණ කරන අදාළ එලිමන්ට් එක ඊට පස්සේ උත්තරය හදනවා. හරි. මම විනාඩියක් දෙන්නම් මේ නිශ්චයකේ වල ලියා ගන්න. ලියලා මේ සමීකරණය පාවිච්චි කරලා විසඳන්න. විනාඩියක් දෙකක් දෙන්න. අග්ගල උත්තරය ගන්න 23යි කියලා. විනාඩියක් දෙන්න. අග්ගල න්‍යාසලිය නිශ්චයකේ ලියාගෙන නිශ්චයකේ එක්ස්පෑන්ඩ් කරන්න බලන්න. එක්ස්පෑන්ඩ් කරපු අය හරි කියලා මැසේජ් එකක් දාන්න chat එකට. හදලා ඉවරයි. උත්තරේ ගත්ත අය දාන්න මැසේජ් එකක්. තේරෙන්නේ නැතිව මොනවා හරි තියෙනවා නම් අහන්න දැන්. හරි. අර සෙන්ට්‍රීම් එක කරද්දී වගේ ප්‍රශ්නයක් නැහැ. දැන් මට ඔක්කොම ඔයාලා කතා කරන එක ඇහෙන නිසා මට ප්‍රශ්නයක් නැහැ. මම ළඟ ඉන්න නිසා මට පේනවා. ඒ නිසා ඔයාලට මොනවා හරි අවුලක් තියෙනවා නම් අහන්න. සුජිත් කියනවා හරි කියලා. නිරුෂි හරි, විහංග හරි, බුද්ධිනී okay done. others අනිත් අය මාලක ඕකේ. අනිත් අය යසා ඉන්නවද දන්නේ නැහැ. හිටියද දැක්කෙත් නැහැ. ගිහා හරි සුමල් හරිලු. හරි. මම ඉස්සරහට යන්න වෙලාව අපරාදෙන්. මම ඒකම අරගෙන 1.4 3.5 ඍණ එක අරගෙන මම මෙහෙමත් හදලා වෙන්නන්න. 1.4 3.5 ඍණ 1 0.1 හරි. අපි කලින් අවස්ථාවේ ගත්තේ තීරයක්නේ. මක රෝ එකක් නේ. මට සිංහල වචන ෂුවර් නැහැ. අපි ගත්තේ රෝ එකක් නේ. මම දැන් ගන්නම් පේලියක්. කොලම් එකක් ගන්න. මම මේ කොලම් එක කරනවා. මම මේ කොලම් එක කරගෙන ප්‍රසාරණය කරනවා. මෙයා ඩෙල්ටා නම් උත්තරේ සමාන වෙනවා 4 වතාවක් cofactor of 4 ධන ඍණ 1 වතාවක් cofactor of -1 plus 2 times cofactor of 2. ඔය විදිහ තමයි ඉන්නේ ඩෙෆිනිෂන් එක. ඩෙල්ටා
හරි සුළු කරමු 4 වතාවක් ඍණ 1 4 කියන්නේ කොහේ ඉන්න කෙනාද 4 කියන්නේ 1,3 මෙයා 2,3 මෙයා 3,3 මෙතෙන්ට එන්නේ 1,3 1 ධන 3 තමයි මෙතෙන්ට එන්නේ වතාවක් මෙයාගේ මයින් එක එන්නේ 3.5.1 මේක තේරෙන්න ඕනද 3.5.1 ප්ලස් නෙමෙයි දැන් මේක -1 වෙනවා -1 into -1 to the power මේක 2 plus 3 මෙයාගේ මයින් එක එන්නේ මේකයි අයින් කරලා 1.1 right ධන දේවතාවක් ඍණ 1 3 ධන 3 නිශ්චයයෙන් ඉන්නේ මෙයා වයින් කරපුවාම 1.35 හරි අය ඉරනවා ඊට පස්සේ මට මේක සුළු කරගන්න පුළුවන් සුළු කරමු අපි හතරයි මේක උත්තරේ ධන 4යි තුන් වරක් එක 3යි අනිත් ඒවා ගන්න මේ 3යි මෙතනින් 4යි ඔක්කොම 12යි මෙතනින් 12ක් එනවා මෙතනින් ධන මේක උත්තරේ 1යි ධන මේක උත්තරේ 2 වතාවක් 5යි 10යි උත්තරේ 23යි මේ උත්තරේ දෙකම එකයි හරි දෙකම එකයි equivalent එකම උත්තරේ ඒ නිසා වෙනසක් නැහැ අපි හදපු ක්‍රම දෙකකින් ඕන එකක් සාර්ථක ක්‍රම කියලා හිතා ගන්න පුළුවන් හරි මේ විදිහට හදා ගන්න කට්ටිය මේ විදිහට හදලා උත්තරේ ගන්න 23යි කියලා ටක් ගාලා හදලා හරිනම් හරි කියලා දාන්න chat එකේ හදලා ඉවරයි නම් හරි කියලා chat එකේ message එකක් දාන්න ඕකේ කෙනෙක් කියවනවා නිරුෂි හරිලු අනිත් අය ඕකේ සවින්ද හරි ලහිරු හරි අනිත් අය හරි ඕකේ right අපි ඉස්සරහට යමු ඔතන ඔයාලා උදාහරණයක් ලියාගන්න ගෙදරින් හදන්න homework මේවා කරන්න හරි ආසයි නම් කරන්න නැත්නම් කැම්පස් ගියාට පස්සේ කොහොමවත් කරන්න හම්බෙන්නේ exercise එක ලියාගන්න expand බිංදු 1 2 3 බිංදු 1 2 3 1 බිංදුව 2 බිංදුව 1 බිංදුව 2 බිංදුව 2 බිංදුව 1 3 2 බිංදුව 1 3 1 2 1 බිංදුව 1 2 1 බිංදුව using cofactors හරි දැන් මේකේ ප්‍රශ්නයක් එනවා හරි අයි ප්‍රශ්නේ කොහොමද දෙන්නේ දැන් මේකේ අපි මෙයාට සාපේක්ෂව expand කරනකොට එයාගේ මයින් එක එන්නේ මෙන්න මේ ටික එතකොට මේ සෙට් එකත් අපි හදන්න දන්නේ එතකොට මෙයාටත් ආයේ දාන්න අතර මේක හදන්න වලට rule එක need to use the rule 2 times හරි මේ ගාන හදන්න වලට උත්තරේ හදන්න දෙපාරක් දාන්න වෙනවා හරි කියන්නේ එකපාරක් මේ රෝ එකෙන් හරි ඔයාලා කැමතිම කරේ ලොකු එකේ එකකින් ප්‍රසාරණය කරලා ඇතුලේ එන මයිනස් හොයන්න ආයෙ පාරක් දාන්න වෙනවා රූල් එක දෙපාරක් දාලා තමයි මේක හදන්නේ. ඒතර මම මේක දැන් හදන්නේ නැහැ වෙලාව අපරාධ නිසා දැනට මම 10:00 වෙලා තව පැයක් වගේ කොටසක් තියෙනවා අපිට තව සෑහෙන ගොඩක් තියෙනවා සාකච්ඡා කරන්න වෙලාව ඉතුරුනොත් මම මේක දැන් අද වෙලාව ඉතුරුනොත් මම සාකච්ඡා කරන්නම් දැනට මම එක්සර්සයිස් එකක් කියලා තියලා තියන්නම් ඔයාලා පුළුවන්යි ලියා ගන්න right අපි ඉස්සරහට අපි පොඩි ඉන්ටර්වල් එකක් ගන්නවද දැන් පැයක් කරපු නිසා මට හිතෙනවා එහෙම හොඳ වෙයිනේ right අපි 10:28 නේ දැන් වෙලාව අපි 10:28යි දැන් වෙලාව 10:40 වෙනකම් පොඩි ඉන්ටර්වල් එකක් ගමු හැමෝටම මහන්සිය තියෙනද අහගෙන ඉඳලා
10:40 වෙනකම් මම ඉන්ටර්වල් එකක් දෙන්න. හැමෝම පොඩ්ඩක් කැරකිලා රවුමක් දාලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා ඉන්න. රයිට් එක පටන් ගමු. මම දැන් යන්නේ 4 වෙනි සබ් ටොපික් එකට. 4 වෙනි සබ් ටොපික් එකට. මම ඇහෙනවා නම් චුට්ටක් කවුරු හරි මැසේජ් එකක් දාන්නකෝ ඇහෙනවා කියලා. මොකක් හරි කනෙක්ෂන් අවුලක් තියෙනවද දන්නේ නැහැ. පොඩ්ඩක් මම ඇහෙනවා නම් හරි ඕකේ මාලා කියනවා. අපි කරගෙන යමු. එතකොට ඩිටර්මිනන්ට්ස් වල කොල්ලනේ සහ කෙල්ලනේ අපිට හම්බ වෙන වැදගත්ම කොටස තමයි මේක. properties of determinants. මේක තමයි පට්ටම වැදගත්. හරි. properties of determinants. මේක හෙනම වැදගත්. හෙනම වැදගත්. හරි. recording ගම් කරලා නැති. ඕකේ. හරි හෙනම වැදගත් මේක. හරි. ඒ අයි කියලා ඔයාලට මම කියන්නම්. එනම වැදගත් වෙන්න හේතුව අපිට ඩිටර්මිනන්ට්ස් වල ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඩිටර්මිනන්ට්ස් වල ඇප්ලිකේෂන්ස් වලට properties of determinants ලොකු වැදගත්කමක් නැහැ. හැබැයි ඔයාලගේ papers වල يعني අපි මොනවා කරත් අන්තිමට paper එකක් ලියන්න ඕනේ අපේ දැනුම පෙන්වන්න. paper එකේදී සදටම අහන පොයින්ට් එකක් තමයි මේ determinants වල properties කියන ඒවා. එන ඔයාලට determinants වල properties පාවිච්චි කරලා proofs කරන්න එනවා. එන මේ පාඩමෙන් proof එකක් ආවොත් එන්නේ බොහෝ දුරට මේ properties of determinants කියන කොටස හරහා. හරි. දැන් මෙතන properties පහක් තියෙනවා. මම එකින් එක කියාගෙන යන්නම්. ඔයාලා 7 වෙනි page 7 මම ඉන්නේ දැන් 7 වෙනි පිටුවේ. 7 වෙනි පිටුවේ දීලා තියෙන කොටු වල මම කියන වැදගත් දේවල් ඔයාලා ලියා ගන්න. පළවෙනි එක මම ලියන්නම් මේ ඒතර ඔයාලට ඉක්මනට ලියා ගන්න පුළුවන් නිසා. interchanging මේ පළවෙනි property එක interchanging ටක් ගාලා මාත් එක්ක ලියා ගන්න. interchanging columns to rows or rows to columns does not alter the value of the determinant. ඒ තමයි පළවෙනි එක. හරි. තියෙන columns rows වලට මාරු කරා කියලා හෝ rows columns වලට මාරු කරා කියලා හෝ determinant එකේ අගය වෙනස් වෙන්නේ නැහැලු. example එකකින් මම කියන්නම් ඔයාලට තේරෙයි එතකොට. දැනටමත් තේරෙන්න ඕනේ. මෙන්න මෙහෙම එකක් අපි ගත්තොත් AB CD කියන මෙන්න මෙයයි. දැන් මේකේ AB කියන කෙනා දැනට ඉන්නේ row එකක CD ඉන්නේ row එකක. මම මේ row දෙක අරගෙන ගිහින් දානවා columns වලට. AB කියලා තිබෙන row එක column එකක් කරනවා. CD කියලා තිබුණ එක column එකක්. බලන්න මාරු වෙලානේ තියෙන්නේ. මේ column එක row එකකට මාරු වෙනවා. මේ column එක මේ row එකට මාරු column එකට මාරු. row to column interchange එකක් වෙලා තියෙනවා. row to column. right. ඒකට මේකත් නිශ්චයකයක්. මේ දෙන්න අගයෙන් සමානයි. මෙයා සුළු කරලා ගත්තා කියලා වෙනසක් වෙන්නේ නැහැ. අගයෙන් සමානයි. ඒතර මේක තමයි පළවෙනි property එක. මම විනාඩියක් දෙකක් දෙන්න ටක් ගාලා ලියලා ඉවර කරගන්න මේක. මේක තමයි පළවෙනි property එක. පළවෙනි property එක ටක් ගාලා ලියා ගන්න. මම විනාඩියක් දෙකක් දෙන්න. ලියාගත්තා නම් ටක් ගාලා මට chat එකට message එකක් දාන්න ලියාගත්තා කියලා. එතන මම දෙවෙනි property එක යනවා. ලියාගත්තා ටක් ගාලා chat එකට ලියාගත්තා හරි done හරි මොකක් හරි message එකක් දාන්න. මට තේරෙනවා ඔයාලා ලියාගෙන ඉන්න කියලා. දැන් මට සුළු කරගන්න පුළුවන් ටක් ගාලා ඉස්සරහට ගියයි. හරි බුද්ධිනී කියනවා done කියලා. අනිත් අය
ඕකේ තව එක්කෙනෙක් හරිලු හරිලු තව එක්කෙනෙක් හරි කිව්වට පස්සේ අපි ඉස්සරහට යමු හරි ඕකේ ඕකේ අපි ඉස්සරහට යනවා මේ පළවෙනි ප්‍රොපර්ටි එක කතා කරලා ඉවරයි දෙවෙනි ප්‍රොපර්ටි එක ලියා ගන්න මාත් එක්ක if two rows or two columns are interchanged කියන වචනය ඔයාලා දන්නේ නැත්නම් interchanged කියන්නේ එකිනෙක මාරු කරනවා කියන එක හරිද මාරු කරනවා if two rows are interchanged the sign of the determinant changes මේ කියන්න මෙන්න මෙහෙම හරි උදාහරණයකින් මම කියන්න උදාහරණ තියෙන්නේ example ගන්න මෙහෙම උදාහරණයක් xy ab කියලා නිශ්චයකයක් ගත්තොත් මේක අපි කියලා හිතමු මම මෙන්න මේ රෝ එක මේක sorry මෙන්න මේ කොලම් එක මේකත් කොලම් එකක් නේ මේ කොලම් එක මෙතෙන්ට දාලා මේ කොලම් එක මෙතෙන්ට දාලා එතකොට හැදෙන්නේ කවුද y b x a මේ කොලම්ස් දෙකක් ඉන්ටර්චේන්ජ් කරා මෙතන මොකද්ද කරේ කොලම් ඉන්ටර්චේන්ජ් එකක් තමයි කරේ කොලම් ඉන්ටර්චේන්ජ් හරි මේ එන කෙනා මයිනස් a වෙනවලු මෙතන තිබේ ප්ලස් a කොලම්ස් දෙකක් ඉන්ටර්චේන්ජ් කරපු නිසා සයින් එක ඉන්ටර්චේන්ජ් වෙනවලු හරිද ඔය තව විදිහකට මට කියන්න පුළුවන් මම මේක කොලම්ස් වලින් ගන්නෙ නැතුව මට රෝස් වලින් ගන්නත් පුළුවන් ඒ කියන්නේ මේක රෝ එකක් මේකත් රෝ එකක් මට මේ රෝ එක මෙතෙන්ට දාලා මේ රෝ එක මෙතෙන්ට දාලා කෙනෙක් හැදුවා. එතකොට මට එන්නේ AB XY කියන එකක්. මෙයත් minus A මලු. හරිද? එතකොට මේ දෙක අතර වෙලා තියෙන්නේ row interchange එකක්. row interchange එකක්. හරි මම තව ටිකක් මේ පැහැදිලි කරොත් තව ඔයාලට මොනවා හරි තියෙන ගැටලු තියෙනවා නම් निराකරණය වෙන්න මම ගත්තොත් A B C D E F G H I කියලා නිශ්චයකයක් ගත්තොත් මට මේ දෙන්නව මාරු කරයි මේ දෙන්න රෝස් දෙකක් නේ මේ දෙන්න රෝස් දෙකක් මට මෙයා මෙතෙන්ට දාලා මෙයා මෙතෙන්ට දාන්න හරි ඒ දෙන්න මාරු කරොත් මොකක්ද දෙන්නේ D E F A B C G H I එතකොට මෙයා A නම් මෙයා minus A මෙයා A නම් මෙයා minus A වෙනවා ඔය විදිහට තමයි මේකේ අර්ථ දක්වන්නේ ඕන මේක කොලම්ස් වලටත් මේ විදිහටම අර්ථ දක්වන්න පුළුවන් මෙයා කොලම් එකක් මෙයාත් කොලම් එකක් ඕන මේ දෙන්න නැතුව මම මේ දෙන්න ගන්න ඒකට තව වලට පැහැදිලි වෙයි ඒකට මට ඒ දෙන්න මාරු කරත් එන්නේ A D G C F I B E H right මෙයා minus A වෙනවා එතන මෙතන ඉඳලා මෙතෙන්ට එද්දි වෙලා තියෙන්නේ කොලම් ඉන්ටර්චේන්ජ් එකක් මෙතන ඉඳලා මෙතෙන්ට එද්දි වෙලා තියෙන්නේ රෝ ඉන්ටර්චේන්ජ් එකක් හරි ඔය විදිහට තමයි ඒකේ ඩෙෆිනිෂන් එක එන්නේ හරි මම ඔයාලට විනාඩියක් දෙකක් දෙන්නම් මෙන්න මේක ලියා ගන්න තමයි දෙවැනි ප්‍රොපර්ටි එක
ටක් ගාලා ලියා ගන්න. දෙවැනි ප්‍රොපර්ටි ටක් ගාලා ලියා ගන්න. ලියලා ඉවරයි ඩන් කියලා මැසේජ් එකක් දාන්න chat එකට. ලියලා ඉවරයි ඩන් කියලා මැසේජ් එකක් දාන්න chat එකට. ෆස්ට් කොලම් එකයි තර්ඩ් කොලම් එකයි මාරු කරන්න පුළුවන්. කියන්නේ එක ළඟ දෙන්නෙක් වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේ දෙන්නා මාරු කරා කියලා හිතන්න. මෙයාවයි මෙයාවයි. මෙයාව මෙතෙන්ට දැම්මා. මෙයාව මෙතෙන්ට. ඒත් ඔය කතන්දරේ ගලපන්න. ඒක අවුලක් නැහැ. මේක අහපු එක හොඳයි මාළක. කොලම්ස් දෙක එකම ළඟ දෙන්නෙක් වෙන්න ඕනේ නැහැ. රෝස් දෙකත් එකම ළඟ දෙන්නෙක් වෙන්න ඕනේ නැහැ. ඈත ඉන්න දෙන්නෙක් ඉන්ටර්චේන්ජ් කරන්න පුළුවන්. මොකක් හරි කොලම්ස් දෙකක් ඉන්ටර්චේන්ජ් කරන්න හරි මොකක් හරි රෝස් දෙකක් ඉන්ටර්චේන්ජ් කරන්න හරි පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව එකම වෙනස නිශ්චායකයාගේ ලකුණ මාරු වෙනවා. හරි. ඔය දෙවෙනි එක. මම තුන්වෙනි එකට යන්න. තුන්වෙනි එකට යන්න. තුන මාත් එක්ක ලියා ගන්න. if two rows or two columns ඒත් එක්ක මම මෙහෙම කරන්න බෑ මේක. හොඳට මතක තියාගන්න. මේ රෝ එකකුයි කොලම් එකකුයි එහෙම මාරු කරන්න බෑ. මේක අරගෙන ගිහිල්ලා මෙතෙන්ට දාලා මේක අරගෙන එහෙම බෑ. රෝ එකකුයි කොලම් එකකුයි මේ වැඩේ කරන්න බෑ. අනිවාර්යෙන් එක්ක රෝස් දෙකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් කොලම්ස් දෙකක් වෙන්න ඕනේ. හරි. මේ දෙක තමයි හරි. මෙහෙම කරන්න බෑ. හරි වෙලා හරි කාට හරි එහෙම හිතුණා නම් කරන්න බෑ. if two rows or two columns are identical the determinant becomes 0. හරි. ඒ කියන්නේ මොකක්ද? ගන්න මෙහෙම එකක්. A B C A B C E F G. දැන් බලන්න මේකේ මේ උදාහරණය මෙන්න මේ කොලම් එකයි මෙන්න මේ කොලම් එකයි දෙකම සමානයි. අයිඩෙන්ටිකල් කියන්නේ සර්ව සමයි කියන එක. හරි. අයිඩෙන්ටිකල් කියන්නේ සර්ව සමයි කියන්නේ. මේ දෙන්න සර්ව සමයි. මේ දෙන්න සර්ව සමයි. ඒ නිසා මේකේ උත්තරේ බිංදුවයි. බිංදුවක් වෙනවා. මේක පට්ටම වැදගත් එකක්. පට්ටම වැදගත් එකක් මතක තියාගන්න නිසා හරියට. ඒ කියන්නේ මේ අපි ඉගෙන ගන්න සෙට් එකෙන් එනම වැදගත් ප්‍රොපර්ටි එකක්. ඔය විදිහට. හරි. මේ තුන්වෙනි ප්‍රොපර්ටි එක. තුන්වෙනි ප්‍රොපර්ටි එක ලියලා ඉවරයි ඉන්නවනම් ලියලා ඉවර වුණාට පස්සේ chat එකට මැසේජ් එකක් දාන්න හරි කියලා. දැන් මම හතරවෙනි ප්‍රොපර්ටි එකට යන්න. තුන්වෙනි ප්‍රොපර්ටි එක ලියා ගන්න. ලියලා ඉවරයි ඉන්නවනම් හරි කියලා chat එකට මැසේජ් එකක් දාන්න. හරි. මාලක හරි. අනිත් අය සුජිත් හරි. අනිත් අය ලියලා ඉවර වෙච්ච ගමන් මට ටක් ගාලා chat එකට මැසේජ් එකක් දාන්න. අපි ඉස්සරහට යමු. තව කෙනෙක් දෙන්නෙක් දැම්ම ගමන් හරි. උදාරත් කියනවා හරි කියලා. ඕකේ සුපර්. අපි ඉස්සරහට යමු. හරි. තව දෙකයි තියෙන්නේ. මේ ටික නම් මතක තියාගත්තත් කමක් නැහැ. හරි. එච්චරටම වැදගත්. මේක මම උදාහරණකින් කියන්න. වචන වලින් කියනකට වඩා ඒක හොඳ වෙයි කියලා මට හිතෙනවා. වචන වලින් කියනකට වඩා හොඳ වෙයි කියලා මට හිතෙනවා. මම ගන්නම් නිශ්චයයක්. let මාත් එක්ක ලියා ගන්න. let a b c d e f g h i then ka මෙතන k කියන්නේ
අදිශයක් හරි ස්කේල් එකක් අදිශයක් මම මේක ලියන්න පුළුවන් මෙන්න මේ හොඳට බලාගන්න න්‍යාසවල වගේ හැම එක්කෙනාම ගුණ වෙන්නේ එක තීරයක් හරි එක පේලියක් හරි තමයි ගුණ KA KB KC PE F G H I හොඳට මතක තියාගන්න මේක ගුණ කරද්දි අදිශයකින් ගුණ කරද්දි එක්කෝ එක තීරයක් ගුණ වෙන්නේ එහෙම නැත්නම් එක පේලියක් තමයි ගුණ වෙන්නේ එක්කෝ එක රෝ එකක් මල්ටිප්ලයි වෙනවා එහෙම නැත්නම් KA කියන එක එහෙම නැත්නම් අපිට KA KD KG මේ විදිහට ගත්තා V C E F H I මේ විදිහට ගන්න පුළුවන් කැමති කෙනෙක් තෝරගත්ත හැකි ඒක ප්‍රශ්නයක් නෑ කැමති කෙනෙක් ගත්ත හැකි හැබැයි ගන්න පුළුවන් එකයි දෙක තුනක් ගුණ කරන්න එහෙම බෑ එක තීරයක් හරි එක පේලියක් හරි මල්ටිප්ලයි කරගෙන ගියන මේ විදිහට එක තීරයක් හරි එක පේලියක් හරි මල්ටිප්ලයි කරගෙන ගිය හැකි අපිට අපි කියනවා fourth property එක කියලා හරි ටක් ගාලා ඔකත් ලියාගන්න ටක් ගාලා ඔකත් ලියාගන්න කියලා chat එකට දාන්න මැසේජ් එකක් හරි කියලා මම ඉස්සරහට යන්න ලියාගෙන ඉවරයි chat එකට මැසේජ් එකක් දාන්න බුද්ධිනි හරිද නංගි සුජිත් ඕකේ උදාරත් හරි කියනවා හරි අපි ඉස්සරහට යනවා ඕකේ පස්වෙනි එක මේක තමයි වැදගත්ම කෙනා මේ සෙට් එකේ ඉන්න වැදගත්ම කෙනා ලියා ගන්න මාත් එක්ක scalar multiple of a row scalar multiple of a row or a column can be added to another row or a column without affecting the determinant's value හරිද affecting කියන්නේ බලපානවා කියන එක. එතකොට මේ property එකේ කියන්නේ මොකක් හරි row එකක හරි මොකක් හරි column එකක හරි අදිශ ගුණිතයක් තව කෙනෙක්ට එකතු කරන්න පුළුවන් කිසිම බලපෑමක් නැතුව කියලා. මම උදාහරණයකින් පැහැදිලි කරන්න හිතුවා ඔයාලට තේරෙයි. අපි ගමු උදාහරණයක්. A B C D E F G H I කියලා එකක් ගත්තොත් මම මෙහෙම වැඩක් කරනවා බලන්න. මම මේකේ මෙයා third row එකනේ. මෙයා first row එක පළවෙනි row එක. මම third row එක දෙකෙන් multiply කරලා ඒක ඇඩ් කරනවා first row එකට. දැන් පළවෙනි row එක වෙනුවට කවුද ඉන්නේ? පළවෙනි row එකට මම මොකද කරන්නේ? තුන්වෙනි row එක දෙකෙන් ගුණ කරලා ඒක පළවෙනි row එකට ඇඩ් කරනවා. එතකොට කවුද එන්නේ? A ධන දෙකක් G B ධන දෙකක් H C ධන දෙකක් I
DEF GH ඔන්න කරපු වෙනස්කම් මොකක්ද කරේ මෙන්න මෙයා අරගෙන තුන්වෙනි රෝ එක අරගෙන එයාව දෙකෙන් මල්ටිප්ලයි කරලා පළවෙනි රෝ එකට මම ඇඩ් කරා පළවෙනි රෝ එකට මම ඇඩ් කරා ඕක තමයි මම කරේ එතකොට මෙයාගේ වැලියු එක ඩෙල්ටා නම් මෙයාගේ වැලියු එකත් ඩෙල්ටාමයි මේ දෙන්න සමානයි හරි ඕක තමයි පස්වෙනි සහ අන්තිම ප්‍රොපර්ටි එක ඕනම කෙනෙක්ගේ ස්කේල මල්ටිපල් එක කිසිම ප්‍රශ්නයක් නැතුව අනිත් කෙනාට එකතු කරන්න පුළුවන් තව උදාහරණයක් මම කියන්න අපි ගමු මෙහෙම එකක් x y z a b c d e f මම මේකට මෙහෙම එකක් කරනවා මම දෙවනි කොලම් එකට දෙවනි කොලම් එක වෙනුවට මෙහෙම කරනවා තිබ්බ දෙවනි කොලම් එකට මම එකතු කරගන්නවා තුන්වෙනි කොලම් එක දෙකෙන් ගුණ කරලා සහ පළවෙනි කොලම් එකත් එකතු කරලා මේ විදිහට වෙනස්කමක් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ එතකොට මට එන්නේ වෙනස්කම වෙන දෙවනි කොලම් එකට අනිත් දෙක එන්නේ XAD වෙන වෙනස්කම මොකද්ද තිබ්බ අයට C3ව දෙකෙන් ගුණ කරලා ඇඩ් කරනවා දෙකෙන් ගුණ කරලා ඇඩ් කරනවා මෙයාව නිකන් ඇඩ් කරනවා ඕකනේ කරන්නේ මේ තියලා තියෙන එකනේ එතකොට මේකට එන්නේ y ධන දෙකක් z ධන x z එහෙමයි c එහෙමයි f එහෙමයි මෙතන එන්නේ b ධන දෙකක් c ධන a යටට එන්නේ e ධන දෙකක් f ධන d ඔය විදිහට අපිට කරන්න පුළුවන් එතකොට මෙයා ඩෙල්ටා නම් මෙයත් ඩෙල්ටාම තමයි ඔක තමයි පස්වෙනි සහ අන්තිම ප්‍රොපර්ටි එක හරි මම ඔයාලට මේක තියලා තියන්නම් ටග් ගාලා ලියා ගන්න ඒක තමයි පස්වෙනි සහ අන්තිම ප්‍රොපර්ටි එක අපිට තියෙනවා ලියා ගන්න ලියලා chat එකට message එකක් දාන්න ලිව්වා කියලා ලියලා chat එකට message එකක් දාන්න ලිව්වා කියලා හරි අපි යනවා තව තුන් හතර දෙනෙක් ඔකේ කරාට පස්සේ අපි ඉස්සරහට ඕකේ ගියානොත් කෙනා ඩන් කියලා හරි අපි ඉස්සරහට යමු මම ඔයාලට දෙන්නම් වැඩක් ගානක් හදන්න බලන්න මේ ප්‍රොපර්ටිස් ටික ඔයාලා ලියාගෙන නැති කියලා මම හිතනවා එක්සර්සයිස් ගණන් හතරක් විතර අපි හදමු පළවෙනි ගාන ලියාගන්න a squared a bc b squared b ca c squared cab සමානයි කියලා පෙන්වන්න ඍණ 1 1 1 a squared b squared c squared a squared b squared c squared a cube b cube c cube prove that exercise හරි හදන්න බලන්න මෙහෙම ගානක් ඔයාලට පේපර් එකේ එන්න පුළුවන් මේ දෙන්න සර්ව සමයි කියලා ඔප්පු කරන්න බලන්න සර්ව සමයි කියලා ඔප්පු කරන්න ඔප්පු කරපු කෙනෙක් ඉන්නවා. මෙතන මේ ඔප්පු කිරීමට සම්පූර්ණයෙන් පාවිච්චි වෙන්නේ අපි දැනට කතා කරපු ප්‍රොපර්ටිස් ටික විතරයි. අපි දැනට කතා කරපු ලක්ෂණ පහෙන්
එකක් සමහරට දෙකක් සමහරට තුනක් පාවිච්චි කරලා මේක විසඳන්න පුළුවන්. ඔයාලා හැමෝම try එකක් දෙන්න බලන්න. හැදුව කවුරු හරි ඉන්නවනම් chat එකේ message එකක් දාන්න හැදුවා කියලා. අපි ඒකේ උත්තරය ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. උත්තරය ගැන කතා කරන්න ඕනේ නැහැ. හැදුවා නම් හැදුවා කියලා දාන්න. මම විනාඩි ටිකක් මේක අමාරු ගානක් 11යි 5යි නේ වෙලා 11යි කාල වගේ වෙනකම් මම වෙලාව දෙන්න. 11යි කාල වෙනකම් වෙලාව දෙන්න. හදන්න බලන්න. හරි මම පොඩි හින්ට් එකක් දෙන්න අනිත් අයට හදාගන්න. මෙහෙම හිතන්නකෝ. මේ දෙකේ පොඩි හින්ට් එකක් දෙන්න කට්ටියට හදාන්න විනාඩියකට. පළවෙනි රෝ එක A ගෙනුයි. දෙවනි රෝ එක B ගෙනුයි. තුන්වෙනි රෝ එක C ගෙනුයි ගුණ කරන්න බලන්න. ගුණ කරලා try එකක් දෙන්න. පළවෙනිය A ගෙනුයි. දෙවනිය B ගෙනුයි. තුන්වෙනිය C ගෙනුයි ගුණ කරන්න බලන්න. කියන්නේ අපිට A වල ගණේ පද ඕනනේ, B වලත් ගණේ පදයක් ඕනේ, C වලත් ඝන පදයක් ඕනේ. cube කියලා කියනකට හරි cubes. cube එකේ term එකක් ඕනේ. cube term එකක් ඕනේ. අපිට දැනට තියෙන square terms. ඒ cube term එකකට යන්න නම් අනිවාර්යෙන් කොහොම හරි මේක A වලින් multiply වෙන්න ඕනේ. ඒ නිසා මම මේ මුළු පොලිම මේකෙන් multiply කරනවා. මේ මුළු පොලිම B කින් multiply කරනවා. මේ මුළු පොලිම C කින් multiply කරනවා. හැබැයි හිතලා බලන්න ඕනේ එහෙම කරන්න පුළුවන්ද කියලා අර ප්‍රොපර්ටිස් වලට අනුව. හරි මම හදන්න බලන්න. පළවෙනි පොලිම එකකින් මල්ටිප්ලයි කරොත් මට එනවා a squared a cube a squared abc. දෙවෙනි එක b එකෙන් මල්ටිප්ලයි කරොත් එනවා මට b cube b squared abc. තුන්වෙනි එක එනවා c cube c squared abc. කොහොම එකක් නෙමෙයි. දැන් මම මේකේ නිකන් හරියට නිකන් මේකේ A B C කියලා තුනකින් ගුණ කරා වගේනේ. එතකොට දැන් මේ ඇත්තටම මෙයාගේ වැලියු එක මොකද වෙලා තියෙන්නේ දැන්? දැන් මෙයා ඩෙල්ටා නම් මෙයා ඩෙල්ටා නම් මේ තියෙන්නේ කවුද ඇත්තටම? මේ තියෙන්නේ ABC times delta. හරි. ABC times delta. හරිද? දැන් මම මේකේ ඩෙල්ටාව උක්ත කරගත්තොත් එතකොට එනවා මට ඩෙල්ටා සමානයි 1යට ABC වතාවක් a cube a squared abc b cube b squared abc c cube c squared abc කියලා. ඊට පස්සේ මම කියලා දුන්නා මෙන්න මෙහෙම ගුණ කරන්න කියන එක. මේක ස්කේලර් ෆැක්ටර් එකකින් මල්ටිප්ලිකේෂන් එකක්. මේක අපිට මේකෙන් අපිට කැමති රෝ එකක් හරි කැමති කොලම් එකක් හරි මල්ටිප්ලයි කරන්න. මම මෙයාගෙන් මෙන්න මේ කොලම් එක මල්ටිප්ලයි කරනවා. මේ කොලම් එක. එතකොට මොකද වෙන්නේ? එතකොට මට එනවා a cube b cube c cube a squared b squared c squared එක කියලා. ඒ විදිහට. හරි. එක කියලා. දැන් මොකද කරන්නේ? අපිට ඕන එකයි මේකයි හැඩ දෙකක තියෙන්නේ. හරිද? a cube b cube c cube කියන කට්ටිය ඉන්න ඕනේ 15. මට ඔක ඉන්ටර්චේන්ජ් කර හැකිනේ. හරිද? රෝස් ටික කොලම්ස් වලට ඉන්ටර්චේන්ජ් කරා. එතකොට මොකක්ද වෙන්නේ? එතකොට මට එන්නේ a cube a squared 1 a cube a squared 1 b cube b squared 1 c cube c squared 1 කියලා. හරි. මෙතන ඉඳලා මෙතෙන්ට මම මොකද කරන්නේ? කොලම්ස් රෝස් වලට ඉන්ටර්චේන්ජ් කරා. හරි. ඊට පස්සේ දැන් අපිට ඕන එකට තව පොඩි වෙනසක් තියෙනවා. මැද පොලිම හරි. මෙයා ඉන්නේ මෙතන, මෙයා ඉන්නේ මෙතන. මේ දෙන්නව මාරු කරගත්තා නම් හරි.
එතන අපිට ඕන කොලම්ස් දෙකක් හරි රෝස් දෙකක් හරි මාරු කරලා ඉස්සරහට අරගෙන ලකුණක් දාලා අපි ඒක කතා කරන්න ප්‍රොපර්ටිස් වල. එතකොට මට ඕන දරට ගිහින් 1 a squared b squared c squared a cube b cube c cube ඒ අන්තිමට කරපු වෙනස්කමට හරියන්නේ මම මෙතන ඉස්සරහට ඍණ ලකුණක් දානවා. ඒක මොකද කරේ? row 1 එකයි row 3 එකයි ඉන්ටර්චේන්ජ් කරා. හරි මේ ඔක්කොම මම කරේ අපි ඉගෙන ගත්ත ප්‍රොපර්ටිස් වලට අනුව. හරි. දැන් ඔයාලට ටිකක් අදහසක් එන්න තියෙන මොකද්ද මේ කියලා. තව ගානක් මම ඔහොමම දෙන්න. තව ගානක්. මේකත් හදන්න. ලේසියක් දෙන්නම්. මේක හදන්න. Find the value of delta. Find the value of delta without expanding. Delta සමානයි 265යි 240යි 119යි 240යි 225යි 198යි 219යි 198යි 180යි මේක ඩිටර්මිනන්ට් එකක් ඩෙල්ටාගේ වැලියු එක අහනවා කීයද කියලා එක්ස්පෑන්ඩ් කරන්නේ නැතුව මේක හොයන්න කියලා කියන කියන්නේ සරලව ගියොත් මේක මේ ප්‍රොපර්ටිස් පාවිච්චි කරලා තමයි හොයන්න කියලා කියන්නේ ප්‍රොපර්ටිස් පාවිච්චි කරලා හොයන්න කියලා තමයි කියන්නේ හරි හදන්න බලන්න දෙන්න විනාඩි 10ක් 11යි 18යි 11යි 20 25 විතර නිකන් වෙලාව දෙන්න හදන්න බලන්න අදපොය කවුරු හරි ඉන්නවනම් උත්තරේ chat එකේ message එකක් දාන්න හරි කියලා හදාගන්න පුළුවන් වුණොත් කාට හරි chat එකේ message එකක් දාන්න හැදුවා කියලා දාන්න හරි කියලා දාන්න එපා හැදුවා කියලා දාන්න ඔයාලා තනියම try එකක් දෙන්න මම ඔයාලට වෙලාව අපිට තව චුට්ටක් තියෙන නිසා මට සාකච්ඡා කරන්න තව කොටසකුත් තියෙනවා ඒ නිසා මම පියවර ටික ලියන්නම් ඔයාලත් මාත් එක්කම try එකක් දෙන්න බලන්න හදන්න මම මේ ලියන පියවර ටික කරගෙන ඉන්න පළවෙනි කොලම් එක මෙන්න මේක කරන්න කියන්නේ දැන් මොකද කරන්න ඕනේ පළවෙනි කොලම් එකෙන් තුන්වෙනි කොලම් එක අඩු කරලා පළවෙනි කොලම් එක තියෙන තැනට දාන්න දෙවෙනියට ඊට පස්සේ C2 කියන කෙනා වෙනුවට C2 C3 කියලා දාන්න. එනේ මේක ඔයාලා හදන්න ඉතින් හිතන්න ඕනේ. හරි ඒක හිතලා බලලා කොහොම හරි හදාගන්න. කොහොමද හදන්න හිතන්නේ කියලා මම චුට්ටකින් කියන්නම්. මම මේ කියන ලියන පියවර ටික කරගෙන එන්න. එතකොට ඔයාලා උත්තරේ නැත්තම් වෙලාව අපරාධ නිසා මම හදාගෙන යන්නේ. 3 C1 කියන එක වෙනුවට C1 ඍණ 2C2 කියන කෙනා දාන්න. අතර C3 වෙනුවට C3 ඍණ 10 කියන එක දාන්න අන්තිමට R1 වෙනුවට R1 minus R3 කියන එක දාන්න 6 R2 කියන එක වෙනුවට R2 ධන 3ක් R3 කියන එක දාන්න. ඔය ටික කරන්නකෝ බලන්න. ඔය ටික කරලා ඉවර කරලා මට chat එකේ message එකක් දාන්නකෝ done කියලා. මම කරන්න දේවල් 6ක් ලියපා. 6ම කරලා ඉවර කරපු අය chat එකේ message එකක් දාන්න done කියලා. ඔයාලට ඔය 6ම කරලා ඉවර වුණාට පස්සේ උත්තරයක් එයි බොහොම ලස්සන එකක්. නම් එහෙම එකක් එයි බලන්න. ඩෙල්ටා සමානයි කියලා ඉවර 6ම කරගත්තොත් හරියට 0.4 ඍණ 2
බිංදුව හතර ඍණ දෙක බිංදුව 78 ඍණ 39 4 17 11 මේ වගේ එකක් දැන් මේක දෙක බලපුවම ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේකයි මෙන්න මේ රෝ එකයි මේ රෝ එකයි ටිකක් සර්ව සමයි වගේ සීන් එකක් ඔයාලට පේනවා මේ රෝස් දෙක සර්ව සමයි කියන්නේ ඇයි අර ඔතෙන් නිකන් ගන්න ඔතෙන්ට නිකන් අරගෙන ඩන් කියලා chat එකේ මැසේජ් එකක් දාන්න ඔතෙන්ට නිකන් අරගෙන ඩන් කියලා chat එකේ මැසේජ් එකක් දාන්න හරි මම හිතනවා ඔයාලා හදනවා ඇති කියලා වෙලා ප්‍රශ්න නිසා මම මේ තව චුට්ටක් ඉස්සරහට සුළු කරන්න දැන් බලන්න හොඳට හිතලා බලන්න ඩෙල්ටා කියන එකේ පළවෙනි එකකින් මම මෙන්න මෙහෙම වැඩක් කරනවා මම පළවෙනි රෝ එකකින් දෙක කියලා සාධකයක් ගන්නවා එළියට බලන්න දෙක කියන සාධක එළියට ගත්තාම මෙන්න මෙහෙම එකක් හරිද බලන්න 0.2යි ඍණ 1යි 0.78යි ඍණ 39යි 4යි 17යි 11යි හරි මේකෙන් අර මේක ඇතුළට ගුණ කරොත් මම මෙයාගෙනුයි ගුණ කරන්න ඕනේ ඔක අර ප්‍රොපර්ටිස් වල කතා කරන්නේ ඔය විදිහටනේ හරි ඔය විදිහටම මම මෙන්න මෙයාගෙන් 39 කියන සාධකයක් ගන්නවා එළියට මෙයාගෙන් 39 කියන සාධකය එළියට ගත්තොත් වෙනවා දෙවාරයක් 39 0.2 ඍණ 1 0.2 ඍණ 1 4 17 11 ඔය විදිහට සුළු වෙනවා ඊට පස්සේ බලන්න මෙන්න මේ රෝ එකයි මේ රෝ දෙක අයිඩෙන්ටිකල් ඔයාලට ප්‍රොපර්ටිස් වල මතක නම් ඉගෙනනවා අයිඩෙන්ටිකල් දෙකක් හිටියොත් උත්තරේ බිඳුව එහෙනම් මේකේ සුළු වෙනවා දෙවාරයක් 39 වතාවක් බිඳුව උත්තරේ බිඳුව ඩෙල්ටා උත්තරේ බිඳුවක් වෙනවා ඔය විදිහට අපිට සුළු කරගන්න පුළුවන් හරි මේක හිතන්න නැතුව ඉන්නකො මේක ටිකක් අමාරුයිනේ මම ටිකක් ලේසි ගානක් දෙන්න මේක ටිකක් හිතන්නත් බෑනේ දැනට ඒක අමතක කරන්න මම මේක කොහොමවත් PDF එකක් ඔයාලගේ group එකට දාන්න දැනට මේක හිතන්න ඒක අමතක කරලා මේ ගාන හදන්න බලන්න මේ ගාන හදන්න sin alpha මේක ලේසි sin beta sin gamma cos alpha cos beta cos gamma sin alpha ධන beta sin beta ධන gamma sin alpha ධන gamma sorry මෙතන පොඩි වැරද්දක් තියෙනවා මම ලියලා වැරදි sin alpha ධන delta beta ධන delta gamma ධන delta ඔන්න ඉන්න නිශ්චයකේ find delta මේක හදන්න බලන්න මේක ලේසි easy මේක හදන්න මම දෙන්න විනාඩි 10ක් විතර හරි මම දවුවක් කරන්න අපි ඉස්සල්ලාම පළවෙනි පියවර හැටියට අපිට වෙලාවත් ඉවර වෙගෙන යන නිසා පළවෙනි පියවර හැටියට පළවෙනි පොලිම ඔහොමම තියන්න දෙවෙනි පොලිමත් ඔහොමම තියන්න මේක වලට අර්ථ දක්වන්න පුළුවන් මේ sin වල එකතුවේ කේස් එකේ මේක ලියන්න එකේ sin alpha cos delta දාන
cos alpha sin delta කියලා. මේකත් ලියව හැකි sin beta cos delta දාන cos beta sin delta. මේක ලියව හැකි sin gamma cos delta දාන cos gamma sin delta කියලා. right. මේ දෙක හැමම තියෙනවා. ඊට පස්සේ ඔබ බුද්ධිනි නියමන උදාහරණයක් හදලා සුපිරි. දැන් මොකද කරන්නේ? දැන් බලන්න. ඔයා මේ පළවෙනි කොලම් එක මල්ටිප්ලයි කරන්න මේ sin alpha මෙතන ඉන්නවා. sin beta මෙතන ඉන්නවා. sin gamma මෙතන ඉන්නවා. එයාලා ගුණ වෙලා තියෙන cos delta කෙනෙක් ඉන්නේ. පළවෙනි ටර්ම් එක cos delta ගෙන් ගුණ කරන්න. පළවෙනි කොලම් එක cos delta ගෙන් ගුණ කරන්න. ඒ වගේම දෙවනි ටර්ම් එකත් බලන්න. දෙවනි කොලම් එක cos alpha ඉන්නවා, cos beta ඉන්නවා, cos gamma ඉන්නවා. වැඩිපුර ඉන්නේ sin delta කෙනෙක්. දෙවනි කොලම් එක ගුණ කරන්න sin delta ගෙන්. ඊට පස්සේ ඔයාලට වෙන්නේ C3 ඉන්න එක්කෙනාගෙන් C1 cos delta y C2 sin delta y අඩු කරපුවාම අලුතෙන් එන third column එක වෙන්න මෙහෙම එකක් තමයි එන්නේ. delta සමානයි තිබ්බ column 1 එහෙමයි. මේ column 2 එහෙමයි. බිංදුව දැන් බලන්න මේ පද තුනටම බිංදුව පොදුයිනේ. පද තුනටම බිංදුව පොදුයි. එහෙනම් මේකේ උත්තරේ කීයක් වෙනවද? කියන්නේ අපිට මේක නිකන් හිතින් හිතන්නකෝ අපි මේක අර cofactors දාලා මේක expand කරොත් මේ කොලම් එක පාවිච්චි කරලා උත්තරේ එන්නේ කොහොමද? බිංදුව වතාවක් cofactor දාන බිංදුව වතාවක් cofactor දාන බිංදුව වතාවක් cofactor නේ. එහෙනම් අන්තිම උත්තරේ කීයද? බිංදුවයි. එහෙනම් අතන තරුවක් දාලා ඕනනම් ලියා ගන්න. if all the entries in a row or a column are 0, determinant solves to 0. determinant එක යගියත් බිංදුවක් වෙනවා. නෑ අවුලක් නෑ. identical columns දෙකක් හදන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. එහෙම හදන්නත් පුළුවන්. හරි. ඒකත් සාධාරණ උත්තරයක්. හරි. ඕනනම් ඒක හැම කරන්න පුළුවන්. දැන් තිබ්බේ මෙතන sin alpha, sin beta, sin gamma, cos alpha, cos beta, cos gamma. මෙතන තිබ්බනේ අර එකතු දිගේක මොන තිබ්බේ. එතකොට ඒ ක්‍රමෙත් හරි. එතකොට අපිට කර හැකි මම මෙයාව මල්ටිප්ලයි කරගන්නවා කාගෙන්ද? මෙයාව මල්ටිප්ලයි කරගන්නවා. එතකොට මම ඉස්සල්ලාම මෙහෙම කරනවා. මෙයාව ගුණ කරනවා cos delta ගෙන්. එතකොට මට එළියට එනවා ඉරයට cos delta කෙනෙක්. ඉරයට cos delta කෙනෙක් කියලා මම මේකට යනවා sin alpha cos delta, sin beta cos delta, sin gamma cos delta. ඇයි මම මේ ඉරයට ගෙනාව දැම්මේ? මේ ගුණ කරපු ගෙනා කැපෙන්න. හරි. එහෙනම් නැත්තම් එහෙම වැඩි කරන්න බෑනේ. ඒ වගේම මේකත් මම වැඩි කරගන්න ඕනේ. ඒකට මම දාගන්නේ sin delta කෙනෙක්. sin delta cos alpha, sin delta cos beta, sin delta cos gamma. ඒතර මේකේ වැඩිපුර අප sin delta කැපෙන්න මම තව sin delta කෙනෙක් මෙතන ලියා ගන්නවා. ඊට පස්සේ මම මේ දෙන්නව ඇඩ් කරනවා. එතකොට මට මොකක්ද දෙන්නේ? මෙතන එනවා sin alpha ධන delta, sin beta ධන delta, sin gamma ධන delta, delta මෙතන අර තුනක් එනවා. මේ තුනම මෙතනක් තියෙනවා.
එතකොට ඩෙන්ටිකල් කොලම් සලින් මේක 0 වෙනවා. අයියේ C1 C1 වෙන C2 කරන C3 වගේ කරන එක ලියන්න ඕනද ඒක ඩිටර්මිනන්ට් එකට කරන්න කලින් ඔව් එහෙම සීන් එකක් තියෙනවා. මෙහෙම ඒ කියන්නේ ඒක කැම්පස් එකෙන් කැම්පස් එකට වෙනස් වෙනවා. හරිද කට්ටිය? ඒ කියන්නේ දැන් මම මෙන්න මෙතනදී කරපු ක්‍රියාවලිය ටිකක් තියෙනවනේ. කියන්නේ දැන් මම මෙතන කියන්නම්කම. කියන්නේ අපේ ඩෙල්ටා තිබුණා. ඩෙල්ටා අපිට දුන්න කෙනෙක් ඉන්නවනේ. අපිට ඩෙල්ටා කෙනෙක් මෙහෙම දුන්නා. එයා අපි පියවර කීපයක් ඇවිල්ලා අන්තිමට උත්තරේ 0යි කියලා පෙන්වුවානේ. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට එද්දී ක්‍රමය මේකයි. මේ අර අපි ඉගෙන ගත්ත ප්‍රොපර්ටිස් පහ දාලා තමයි ගේන්න ඕනේ. ගේද්දි සමහර කැම්පස් වල ලෙක්චරර්ස්ලා කියනවා අර කරපු ඔපරේෂන් එක තියෙනවනේ දැන් C1 කියන කෙනාව අපි cos delta ගෙන් ගුණ කරා. C2 කියන කෙනාව sin delta ගෙන් ගුණ කරලා මේ දෙන්නම අඩු කරා C3 ගෙන්. මෙන්න මෙහෙම වැඩක් කරානේ. C3 ගෙන් මේ දෙන්නම අඩු කරලා අපෝ C3 තිබ්බ දැනටම දැම්මා. එතකොට මේක සමහර කැම්පස් වල ලියන්න ඕනේ. සමහර විට ලියන්න ඕනේ. සමහර අවස්ථාවලදී ලියන්න ඕනේ. සමහර විට ඕනේ. ඒක කැම්පස් එක මත තීරණය වෙයි. ඒක ගැන එච්චර ලොකුවට හිතන්න යන්න එපා. මේ කතන්දරේ තේරුම් ගන්න. ප්‍රොපර්ටිස් පහක් ඉගෙන ගත්තා. ඒ ප්‍රොපර්ටිස් පහ යොදන්න තමයි තියෙන්නේ කියන එක තේරුම් ගන්න. එතනින් එහාට ලොකුවට අවශ්‍යතාවයක් නැහැ.